තෙරුවන් සරණයි. එංගලන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ මගින් සංවිධානය කරනු ලබන ධර්ම සාකච්ඡා මාලාවේ තවත් එක් සාකච්ඡා වාරයක් ආරම්භ කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. 2020 වර්ෂයේ මෙම කාල සීමාව තුළ ලෝකයේ පැතිර පවතින COVID-19 වසංගත තත්ත්වය නිසා අපි විහාරස්ථානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සියල්ලක්ම Zoom තාක්ෂණය භාවිත කරමින් පැවැත්වීමටයි කටයුතු යොදලා තිබෙන්නේ. ඒ අනුව අද දවසේත් පින්වතුන්ට නිවෙස්වල සිටම මෙම සාකච්ඡාවට සම්බන්ධ වීමට අවස්ථාව උදා වෙලා තිබෙනවා. අද දවසේත් මෙම ධර්ම සාකච්ඡාව මෙහෙවනු ලබන්නේ ලෙව්කේ වජිරවංශ ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට විහාරස්ථානයේ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අද දවසට නියමිත මාතෘකාව ඔස්සේ ධර්ම සාකච්ඡාව පවත්වන හැටියට තෙරුවන් සරණයි. උතර මේ පින්වතුන්ට මේ ආයතන පිළිබඳව නිතර අපි බණ අහනකොට සාකච්ඡා කරනකොට පොතපත කියවනකොට නිතර ශ්‍රවණය කරලා තියෙන දහම් කොටසක් හොඳින් දන්න. ඒ නිසා මේකේ ලොකු ගැටලු නැහැ. නමුත් අපි තේරුම් ගන්න තව දුරටත් සාකච්ඡා කරමු. අහලා තියෙන දෙයක් වුණත් වඩාත් තහවුරු කරගන්න, පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. සුතං පරියෝදපේති කියන කාරණයට අනුව අසූ දෙයක් වුණත් අපි දන්න දෙයක් නේ කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් තවත් ඒක අපිට පැහැදිලි කරගන්න, නිර්වෘල් කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට මෙන්න මේ යෝගාවචරයාට භාග්‍යතුන් වහන්සේ වදාරනවා ආධ්‍යාත්මික ආයතන 6ක් තියෙනවා, බාහිර ආයතන 6ක් තියෙනවා. ඒකට මට කියනවා ෂඩ ආයතන කියලා. ආයතන 6ක්. මේ ආයතන 6 පිළිබඳව ධම්මානුපස්සීව වාසය කරනවා. ආයතන 6 පිළිබඳව ධම්මානුපස්සී වෙනවා කියලා කියන්නේ මේ ධම්ම කියලා මෙතන කියන්නේ ධර්මතාවය. සිදුවෙන සිදුවීම දිහා බලන නුවණින්. ඒක තමයි ධම්මානුපස්සී වෙනවා කියලා කියන්නේ. ඒ පිළිබඳව මේ සිදුවෙන ඇත්ත, දැන් අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ සිදුවෙන ඇත්තට පරිබාහිරව. ඒ කියන්නේ සිදුවෙන ඇත්ත එකක්, අපි ජීවත් වීම තුළ අපි හිතාගෙන ඉන්න ඇත්ත එකක්. ඒතකොට ඒ නිසා තමයි අපිට මේ ගස්ඨණය එන්නේ, ගැටීම් එන්නේ, වෙහෙස දැවිලි ඇති වෙන්නේ. දැන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කියන්නේ සිදුවෙන ඇත්ත තුළ වැඩ ඉන්න උන්වහන්සේලා, යථාර්ථවාදීව. නමුත් අපි සිදුවෙන ඇත්තට එපිටින් එන්නේ. ඒ කියන්නේ ඒකට විරුද්ධව ඉන්නේ. ඒ නිසා තමයි අපිට මේ අනිත්‍ය ලෝකයේ තුල ගැටීම් ඇති වෙලා තියෙන්නේ. අනිත්‍ය නිට්ටය වශයෙන්, අසුභේ සුභ වශයෙන්, සැප දුක සැප වශයෙන්, අනාත්මේ ආත්ම වශයෙන්. ඔකට කියනවා විපල්යාස. විපල්යාස සූත්‍රයේදී පෙන්නන විපරීත ධර්ම හැටියට. සිදුවෙන දේ එකක්, පිළි අරගෙන ඉන්න මතය තව එකක්, මිත්‍යාව. එතකොට මෙන්න මේ මිත්‍යාවෙන් මිදිලා ඇත්තම ඇත්ත, සත්‍ය, යථාර්ථය, සිදුවෙන දේ පිළිබඳව අපි ඥානවත් වෙනකොට අපිට ලෝකේ මොන දේ අහිමි වුණත් නැති වුණත්, අලාභ වුණත්, නින්දා ඇති වුණත්, ප්‍රශංසා ලැබුණත් හැම අවස්ථාවකදීම සෝසුසුම් හෙලන්නේ නැතුව, කම්පණයටපත් නොවි, සිත මහා මේරුවක් වගේ, මහා මේරු පර්වතය වගේ, ඉන්ද්‍ර කීලයක් වගේ නොසෙලී තියාගෙන ඉන්න පුළුවන්
ශක්තිමත් හිතක් හදාගන්න පුළුවන් වෙනවා. ඒකට තමයි අපි කියන්නේ අටලෝ දහමෙහි කම්පා නොවීම කියලා. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක. නමුත් මේ පෘථග්ජන භාවය තුළ ඉන්න කෙනා ලාභයට කැමැති අලාභයට අකමැති. යසසට කැමැති අයසට අකමැති. සැපට කැමැති දුකට අකමැති. ඊළඟට ප්‍රශංසාවට කැමැති නින්දාවට අකමැති. එතකොට හතරකට කැමැති හතරකට අකමැති. නමුත් කවදාවත් ලෝකේ හතරක් විතරක් අපිට ලැබෙන්නේ නැහැ. ලාභය, සැපය, ප්‍රශංසාව, සැප කියන හතර විතරක් ලැබෙන්නේ නැහැ. අලාභය, අයස, දුක, නින්දාව කියන හතරත් අපිට උරුමයි. එහෙනම් හතරක් තියාගෙන හතරක් අතහරින්න හැදුවට බෑ. මේ අටම අතහැරියොත් තමයි සුවසේ ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර අන්න ඒ සඳහා මග තමයි මේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ හැම දහම් පරයයකින්ම අපිට පැහැදිලි කරන්නේ. එතකොට විශේෂයෙන්ම ලෝකේ දුක නිර්මාණය කරන්නේ, දුක හදන්නේ, දුක සකස් කරන්නේ ආයතන නිසා. ඒතර පෙන්නනවානේ දැන් ජාතිපි දුක්ඛං. ජාතියක් වශයෙන් ඉපදීම දුකයි කියලා දුක්ඛ සත්‍ය විග්‍රහ කරන තැනදී ධම්සක් පැවතුම් සූත්‍රයේ මුලින්ම පෙන්නලා තියෙනවා ජාතිපි දුක්ඛං. ඒතර මේ ජාතිපි දුක්ඛං කියන තැනදී ඒ දුක විස්තර කරන තැනදී පෙන්නනවා ආයතනානම් පටිලාභෝ කියලා වචනයක්. ඒ කියන්නේ මේ ආයතනයන්ගේ ලැබීම හන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවුසෝ ජාති. එතකොට මේ ජාතිය හැටියට පෙන්වන්නේ ජාති දුක. එතකොට අපි මේ ලෝකයට ඉපදීම නිසා තමයි මේ සියල්ලම අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. පහනක් නොදැල්ලුවා නම් පහනක නිවීමක් ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම මාතෘකාවක් නැහැ. ඒතර පහනක් දැල්ලපු නිසා අපිට කතා කරන්න වෙනවා. ඔක මැදින් මුලින්ම නිමුණත්, මැදින් නිමුණත්, අගින් සියල්ල තිරේත් පහන් වැටිය තෙල් සියල්ල ඉවර වෙලා නිමුණත්. ඒතර අපිට මේ පහන ගැන කතාවක් තියෙනවා. ඒ වගේ මේ කතාව ඇති වෙන්නේ දැල්ලපු හින්දා. නොදැල්ලුවා නම් ඒ සම්බන්ධව කතාවක් නැහැ. අන්න ඒ වගේ ජාතියක් වශයෙන් මේ ලෝකේ අපි උපත ලැබපු නිසා තමයි මේ සියලු දුක්ඛ ඛණ්ඩයට උරුමකම් කියන්න වෙලා තියෙන්නේ, දරා ගන්න වෙලා තියෙන්නේ. ජීවත් වෙන්න අපි මොන තරම් වෙහෙස මහන්සි වෙනවද? රැකී ආරක්ෂා කරන්න, අධ්‍යාපනය ලබන්න, ඊළඟට රැකියාවක් ලබා ගන්න, රැකියාවේ ඉහළ තැන් වලට යන්න, ඒවා තියෙන අපහසුතා, ඊළඟට ලෙඩ දුක්, විවාහ ජීවිතයේ ගැටලු, දරුවන්ගේ ගැටලු ආදී නොයෙකුත් එකක් දෙකක් නෙමෙයි අනන්තය අප්‍රමාණයි කියලා නිමක් කරන්න බැරි තරම් පීඩාකාරී අසහනකාරී දේවල් තියෙනවා. ඒ අතර සතුටු වෙන දේවලුත් තියෙනවා. ඉතින් මේ දෙකම අයිති. හැබැයි ඒ සියල්ල අයිති වුණේ අපිට ජාතියක් වශයෙන් ඉපදුන නිසා. හැබැයි කවුරුවත් මේ සියල්ල ලැබුණා කියලා සතුටු වෙච්ච කෙනෙක් නැහැ. මේ ලෝකේ අතහරිනකොට අතහරින්න වෙන්නේ හැමෝටම දැන් මම සියල්ලම මගේ අතින් කරා යුතුයකම් වගකීම් සියල්ල ඉටු කරා කියලා සතුටකින් නෙමෙයි. තවත් මොහොතක් හරි ජීවත් වෙන්න තිබුණා නම් හොඳයි කියන ආසාවෙන් තමයි අපි මේ ලෝකෙන් සමු අරගෙන යන්නේ. එහෙනම් ජීවත් වීමේ ආසාව, ජීවිත ආසාව මේ පෘථග්ජන සියලු සත්වයා තුළම පවතින. එතන මේ ආසාව දුරු කරගන්න එක තමයි දුකින් මිදීම කියලා කියන්නේ. නැවත උපතකට හේතුවක් නොතිබෙන්නේ. ඒතර පුරාණ කම්මං වේදිතබ්බෝ කියලා මහනිදාන සූත්‍රයේ පෙන්නනවා මේ පුරාණ කර්මයෙන් තමයි මේ ආයතනයන් පහළ වෙන්නේ කියලා.
ඒතර පුරාණ කර්මය කියලා කිව්වේ ඔන්න ඔය ආසාව, ඔය ගතිය. එකම ජීවිතයකවත් ඔය ගති ස්වභාවය අපෙන් අතහැරුණේ නැහැ. සංසාරික ජීවිතවල අපි මනුස්ස ජීවිත ලබාගෙන ඉන්න ඇති, තිරිසන් ජීවිත ලබාගෙන ඉන්න ඇති, දිව්‍ය තලවල උප්පත්තිය ලබන්න ඇති, බ්‍රහ්ම තලවල උප්පත්තිය ලබන්න ඇති. ඉතින් ඔය හැම තැනකම අපි සැරිසරලා තියනවා මේ සසර කියලා කියන්නේ. ඒකයි ඉමක් කොනක් මේ කියන්න බෑ කියලා කියන්නේ. අනවතක් ගෝයම් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති. පණවන්න බෑ. ඉතින් ඒ වගේ දීර්ඝ ගමනක් තමයි යන්නේ. එන ගමනේ එක අවස්ථාවක් තමයි මේ ජීවිතේ. ඒතර මේ ජීවිතය තුළත් මේ ඇත්ත අපි අවබෝධ කරගත්තේ නැත්නම්, තේරුම් ගත්තේ නැත්නම් ඊළඟ ජීවිතේටත් අර ආය දුක පටන් ගන්නවා. ඒ පටන් ගන්න මේ ආයතන ටික නිසා. එතකොට මේ ආයතනයන් නිසා සකස් කරන ලෝකය ගැන තේරුම් ගන්න තමයි තථාගත බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ පැහැදිලි කරලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ ෂඩායතන මොනවද? ඒ ෂඩායතන හටගන්නේ කොහොමද? පවතින්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? මේක ධම්මානුපස්සනාවෙන් නුවණින් දකින්න ඕන. එතකොට තමයි මේ පුන රැස් වෙන කර්ම ශක්තිය නැත්නම් මේ කර්ම සකස් වීම අපිට දුරලන්න පුළුවන් වෙන්නේ, දුරු කරන්න පුළුවන් වෙන්නේ. මහණෙනි, මහානතෙම කෙසේනම් ආධ්‍යාත්මික බාහිර ෂඩායතන ධර්මයන්හි ධම්මානුපස්සීව වාසය කරනවද? එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි කොහොමද භාවනා කරන තැන, මහන්නේ කියලා කියන්නේ අර සිව් පිරිසටම. ඒ සිව් පිරිසටම දේශනා කරන්නේ. කොහොමද භික්ෂු ජීවිතයක් ගත කරන, භික්ෂුණී ජීවිතයක් ගත කරන, උපාසක උපාසිකා ජීවිතයක් ගත කරන මේ ධර්ම මාර්ගයට යොමු වෙලා මේ කමඨහන් වඩනකොට කොහොමද මේ ආධ්‍යාත්මික සහ බාහිර ෂඩායතන ධර්මයන්හි ධම්මානුපස්සීව වාසය කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට පෙන්නනවා ඉද භික්ඛවේ භික්ඛු චක්කුංච පජානාති. චක්කුංච පජානාති, රූපේච පජානාති, යංච තදෝභයම් පටිච්ච උප්පජ්ජති, ජානනං තංච පජානාති, යතහාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති, යතහාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති, යත්තාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. මහණෙනි, මෙහි මහණතෙමේ චක්සු ප්‍රසාදය දනි. ඔන්න බලන්න අර්ථය පැහැදිලි කරලා තියෙන හැටි. මහණෙනි, මෙහි මහණතෙමේ චක්සු ප්‍රසාදය දනි, රූපයන්ද දනි. ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදීද එයත් දනි. යම්සේ නෝපන්නා වූ සංයෝජනයාගේ ඉපැත්ම වේද එයත් දනි. යම්සේ උපන් සංයෝජනයාගේ යම්සේ මෙහි ප්‍රහීන වූ සංයෝජනයාගේ මත්තෙහි නොයිපද නොයිපැත්මෙක් වේද එයත් දනි. ඔන්න දැන් මේ ෂඩායතන වල පළවෙනි ආයතනය තමයි අපි චක්කු කියලා කියන්නේ. දැන් මේ පින්වතුන් අහලා තියෙනවා චක්කායතන, සෝතායතන, ඒ විදිහට චක්කු, සෝත, කාන, ජීවා, කාය, මන. ඒවට කියනවා ආධ්‍යාත්මික ෂඩායතන. ඒ ආධ්‍යාත්මික ෂඩායතන වලට ගොදුරු වෙන බාහිර ගෝචර වලට කියනවා බාහිර ෂඩායතන කියලා.
බාහිර ආයතන. එතකොට ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, හිතට ධම්ම නැත්නම් අරමුණු. ඒ විදිහට තමයි මේ ආයතන හයට බාහිර ගෝචර වස්තු හමු වන්නේ. එතන මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා චක්කු ප්‍රසාදය දනි. ප්‍රසාදය ද දනි. රූපයන්ද දනි. ඒ දෙක නිසා යම් සංයෝජනයක් උපදීද එයත් දනි. අපි ওই වචන තුන අරගෙන බලමු. එතකොට චක්කු ප්‍රසාදය. එතකොට මෙන්න මේ ප්‍රසාදය කියලා කියන්නේ ඇහි තියෙන පැහැදිලිතාවයට. දැන් මේ ප්‍රසාද ගතිය පැහැදිලිතාවේ නැත්තම් රූපයක් ඇහි පතිත වුණාට ඒක පෙනෙන්නේ නැහැ. මේ ප්‍රසාදය කියන එක සුවිශේෂී. ඒ පැහැදිලිතාවේ. දැන් කණ්ණාඩියක තියෙන උපවත් බව. දැන් රසදිය පැත්ත හීරිලා ගැලවිලා ගිහිල්ලා නම් රූපයක් කණ්ණාඩියේ පතිත වුණාට ඒ රූපය දැర్శණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ ප්‍රතිබිම්බය හරියට මතුවෙන්නේ නැහැ. ඒ වගේ ඇහි මොනවා හරි ආබාධයක් ඇති වෙලා නම් සුද ඇවිල්ලා නම් එතකොට අර නියම ආකාරයෙන් රූපය පතිත වුණාට ඒක පේන්නේ නැහැ. දැන් අපි කණ්ණාඩි පාවිච්චි කරනවානේ. එතකොට ඒ කණ්ණාඩි පාවිච්චි කරන්නේ ඇහි තියෙන දුර්වලතාවයෙන් හින්දා. අර ප්‍රසාද ගතිය හරියට මතුවෙලා එන්නේ නැහැ. ප්‍රසාදේ පැහැදිලිතාවය. ඒ මතුවෙලා එන්නේ නැති ටික උද්දීපනය කරන්න තමයි වැඩි කරලා දෙන්න තමයි කණ්ණාඩියක් පළඳෙන්නේ. ඒතර කණ්ණාඩියේ මොකද කරන්නේ? අර පැහැදිලිතාවය වැඩි කරලා දෙනවා ප්‍රසාද ගතිය. ආන්ගෙට තමයි ප්‍රසාදය කියලා කියන්නේ. එහෙනම් දැන් මේ ප්‍රසාදය කොහොමද හටගන්නේ? ඒතර අපි තව ටිකක් මේක ධර්මානුකූලව බලනකොට ආස්වාස වාතය ලේ ධාතුවේ අති සූක්ෂම කොටසත් එක්ක පෙනහල්ලේදී එකතු වෙනවා. ඊට පස්සේ මේක වැටෙනවා හෘදයට. එතකොට ආස්වාස වාතයත් අර ලේ ධාතුවේ අති සූක්ෂම කොටස. ඊට පස්සේ මේ හෘදයේදී මේක දැවෙනවා. දැවිලා උණුසුම සහ ශක්තිය ඇති වෙනවා. ඒ උණුසුමට කියනවා උණුසුමෙන් තමයි මේ රූපය පුරාම මේ උණුසුම පැතිරෙන්නේ. දැන් අපි ඇගේ රස්නේ තියෙනවා කියන්නේ. දැන් මැරුණාට පස්සේ ওই ක්‍රියාවලිය වෙන්නේ නැහැ. එතකොට මැරුණාට පස්සේ ওই ක්‍රියාවලිය වෙන්නේ නැති හින්දා තමයි අපි පණ නැහැ කියලා කියන්නේ. මේ ශරීරේ සීතල වෙලා. දැන් ඔය ක්‍රියාව හැම වෙලාවෙම වෙනවා. මෙහෙන් ආස්වාස එනවා. මෙහෙන් ලේ ධාත් මේ ආහාරයේ පෙරලා අති සූක්ෂම ලේ ධාතුවට පෙරලා ලේ ධාතුවේ සූක්ෂම කොටස රැස් වෙනවා. එතන මේ දෙක පෙනහල්ලේදී එකතු වෙලා හෘදයට වැටිලා දැවිලා උණුසුමයි ශක්තිය දෙක ඇති වෙනවා. ඒකට මේ උණුසුම තමයි මේ කය පුරාම පැතිරෙන්නේ. එතන මේ කයේ දැන් වියලි හැම කෙස් ඊළඟට වියලි හැම නියපොතු ඒ කොටස් හැර අනිත් මුළු ශරීරේ පුරාම මේ උණුසුම පැතිරෙනවා. ඒතර ඒ උණුසුම පැතිරීම තමයි අපි පණ තියනවා කියලා කියන්නේ. ශරීරේ. එතකොට මේ ප්‍රසාදේ පිහිටන්න අන්නේ උණුසුම ඕන. රූපේ පැත්තේ. ප්‍රසාදේ. ඒ පැහැදිලිතාවය ඇහි ඇති වෙන්න. ඊළඟට ශක්තියෙන් තමයි සිතුවිලි පහළ කරන්නේ. සිත හා සිතුවිලි පහළ වෙන්නේ සිතුවිලි හිත පහළ වෙන්නේ ශක්තිය. එතකොට ඒ අර හෘදයේදී අර ලේ ධාතුවේ අති සූක්ෂම කොටසත් ආස්වාස වාතයත් දෙක එකට දැවීමෙන් ඇති වෙන උණුසුම සහ ශක්තිය. ඒකෙන් වැඩ දෙකක් වෙනවා. එකක් තමයි ශරීරේ පුරාම උණුසුම ඇති කරනවා. එතකොට මේ මුලින් හටගත් උණුසුම ශරීරේ පුරාම ක්‍රියාත්මක වෙලා
ඒකේ කිලුට තමයි ප්‍රාශ්වාසයෙන් පිට වෙන්නේ. ඊට පස්සේ ආයත ආශ්වාස රැල්ලක් ගන්නවා. ගන්නකොට ආයත අර ලේ ධාතුවේ අති සූක්ෂම කොටත් එක්ක මිශ්‍ර වෙලා ආයත අර උණුසුම ශක්තිය දෙන. ඊළඟට සිතුවිලි මේ සිතුවිලි හා හිත පහළ වෙන්න අර ශක්තිය තමයි උපකාර වෙන්නේ. ඒ ශක්තියට තමයි සිතුවිලි එකතු වෙලා දැන් අපි නැගිටින්න, ඉඳ ගන්න, ගමන් කරන්න, කන්න බොන්න, අතපය දිගාරින්න මේ ක්‍රියාකාරකම් සියල්ලටම ඒ ශක්තියට තමයි අර චේතනාව දෙන්නේ. ඒතකොට චේතනාව කොහෙන්ද? භාවිත වෙච්ච ආකාරය. දැන් අපි වාහනයක් එලවන්න කලින් දන්නේ නැහැ. ඒතකොට අපි මේ නීති රීති සහ ඒ කරන විදිය ගැන මේ ඉගෙනගෙන භාවිත කරනවා. භාවිත කරාට පස්සේ ඒවා අපිට ඉබේම පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ අර ශක්තියට තමයි අර චේතනාව එකතු වෙන්නේ. ඒක පහළ වෙන්න අර හුස්ම ආහාරවල ක්‍රියාකාරීත්වය වෙන්න ඕන. ඒකයි මෙතන මේ කිසිසේත්ම පුද්ගල ස්වභාවයක් නැහැ. මේ ශක්ති කම්පනයක්, ශක්ති ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියලා තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඔතන අපි මම කරනවා, අනුන් කරනවා කියලා අපිට වැරදි වැටහීමක් ඇවිල්ලා තියෙනවා. පිළි අරගෙන තියෙන වැරදි මතයක අපි ඉන්නවා. ඒ මතය දුරු වෙනවා මෙන්න මේක අවබෝධ වෙනකොට. එහෙනම් දැන් පැහැදිලි මේ ප්‍රසාදය අර උණුසුම ප්‍රත්‍ය කරගෙන තමයි මේ ප්‍රසාදය. එතකොට මෙතන අපි චක්කු ඉන්ද්‍රිය ගත්තේ. ඒ වගේ සෝත ඉන්ද්‍රියේ සෝත ප්‍රසාදය, ගාහන ඉන්ද්‍රිය තුල ගාන ප්‍රසාදය, ඊළඟට ජීවහා ඉන්ද්‍රිය තුල ඒ ජීවහා ප්‍රසාදය, කාය ඉන්ද්‍රිය තුල කාය ප්‍රසාදය, මනෝ ඉන්ද්‍රිය තුල මනෝ ප්‍රසාදය. ඒ හැම ආයතනයකම හැම ඉන්ද්‍රියකම මේ ප්‍රසාද ගතිය පැහැදිලිතාවය ඇති වෙනවා. යමක් ස්පර්ශ වෙනකොට දැනෙන හැඟෙන ගතිය පහළ වෙන්න උපකාර වෙනවා. ඒකයි බුදුහාම පෙන්වන්නේ මේ චක්කු ප්‍රසාදයේ දනීද. එහෙනම් මේ චක්කු ප්‍රසාදයේ හටගන්න විදිහ ගැන අනිවාර්යයෙන්ම දැනගන්න. කොහොමද අපිට මේ රූපයක් දර්ශනය වෙලා විඥානයක් පහළ වෙන්නේ, දැන ගැනීමක් ඇති වෙන්නේ? ඒක තමයි මේ ආයතන වලින් කතා කරන්නේ. එහෙනම් චක්කු ප්‍රසාදයේ දනීද? ඔන්න ප්‍රසාදයේ ඇති වෙන හැටි. දැන් අපි වයසට යනකොට දැන් පොඩි කාලෙත් අපිට හොඳට මේ ප්‍රසාද ගතිය ඇති වෙනවා. ඊළඟට මැදි වයසෙත් තියෙනවා. දැන් මැදි වයස පහු වෙලා යනකොට අර ප්‍රසාද ගතිය නැති අඩු වෙනවා. ඒ අඩු වෙන්න හේතු වෙන්නේ ඉන්ද්‍රියේ තියෙන ස්නායු වල තියෙන දුබලතාවය ඇති වෙනකොට ඒ ඉන්ද්‍රිය දැන් අපි 40 පෙන්නම 40 ඉන්ද්‍රිය කියනවානේ. ඇහැ පෙනෙන ගතිය අඩු වෙනවා. ඒතර අර ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හැබැයි සිද්ධ වුණාට මේ ස්නායු වලට එක්ක සම්බන්ධ වෙලා තියෙන ඒ වගේ තියෙන යම් වයසත් එක්ක ඇති වෙන දුර්වලතාවයන් නිසා අර උපගතිය පෙනෙන ගතිය අඩු වෙනවා. එක එක මට්ටම් වල පිහිටනවා. දැන් හැමෝටම එහෙම වෙන්නේත් නැහැ. සමහර අයට අවුරුදු 50 60 වෙලත් හොඳට පේන අයත් ඉන්නවා. එතකොට ඒ අර ස්නායු වල ක්‍රියාකාරීත්වය හොඳට වෙනවා. ත්‍රාසයේ ශක්තිය ලේ ධාතුව වෙලා උණුසුම් පැතිරෙන එක විදිහටම සිද්ධ වෙනවා. ඒතර ඒ අනුව තමයි මේ ප්‍රසාද ගතිය අඩු වැඩි වෙන්නේ. ඊළඟට වෙනත් ආබාධ ඇති වෙලා එහෙම ප්‍රසාද ගතිය නැති වෙන වෙලාවලුත් සිද්ධ වෙනවා. එහෙනම් ප්‍රසාදයාගේ ඇතිවීම දනීද? ඊළඟට රූපයන් දනීද? අන්න රූපය. එහෙනම් මොනවා හරි බාහිර රූපයක් ඇහැට ගෝචර වෙන්න ඕන. ඒකට අපි ගෝචර වස්තුව කියලාත් කියනවා. ඒතර ඇහැට නම් රූපනේ. ඒතර රූප කියලා කියනකොට ඕනම දෙයක් රූප. ගෙයක් කියන්න පුළුවන්, මිනිස්සෙක්, සතෙක්, ගලක්, ගහක්, වාහනයක්, ඕනම එකක්. ඒක අපි රූප කියන නමින් තමයි හඳුන්වන්නේ. ඇහැට හමු වෙන බාහිර රූපය. ඒ රූප කියන නමින් හඳුන්වනවා. රූපේ දනීද? බාහිර. එතකොට ඒකට කියන්නේ බාහිර ෂඩායතනය. මේක ආධ්‍යාත්මික ෂඩායතනය. එතකොට ආධ්‍යාත්මික ආයතනයට බාහිර ආයතනය නැත්නම් ඇහැට, චක්සුසට, චක්කු ප්‍රසාදයට බාහිර රූපය හම්බෙනවා. මුණ ගැහෙනවා. මේ දෙක නිසා
යම් සංයෝජනයක් උපදීද සංයෝජනයක් කියලා කියන්නේ තදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජන තංච පජානාති. එතකොට සංයෝජනය කියලා කියන්නේ මෙතන එකට එකතු කරනවා, බන්ධනවා, පටිච්ච වෙනවා. සංයෝජනය උපදිනවා. එතකොට මේ සංයෝජනය උපදිනකොටම තමයි අපිට ඒ කෙරෙහි ප්‍රිය බවක් හෝ අප්‍රිය බවක් හෝ ප්‍රිය අප්‍රිය දෙකෙන් තොර බවක් හෝ ඇති වෙන්නේ සංයෝජනය හරහා. එතකොට මේ දෙක එකට යොදවලා එකට බන්ධලා තියෙන සංයෝජනයේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කොට්ටිත ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. කළු ගොණයි සුදු ගොණයි දෙන්නෙක් ඉන්නවා. ඒතර මේ දෙන්න එකට ගැට ගහලා ඉන්නවා රැහැනකින්. ඒතර සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා කළු ගොණා සුදු ගොණාගේ බන්ධනයේද, සුදු ගොණා කළු ගොණාගේ බන්ධනයේද. ඒතකොට සුදු ගොණා කළු ගොණාට බැඳිලත් නැහැ, කළු ගොණා සුදු ගොණාට බැඳිලත් නැහැ. හැබැයි මේ දෙන්න එකට එකතු වෙලා තියෙන්නේ ලණුවෙන්, රැහැනින් නේ. ඒ වගේ මෙතනදී මේ ඇහැට රූපය, ඒතර මේ උදාහරණයෙන් කියන්නේ ඇහැට රූපය බැඳිලත් නැහැ, රූපය ඇහැට බැඳිලත් නැහැ. හැබැයි ඇහැට රූප බැඳිලත් නැහැ, රූපය ඇහැට බැඳිලත් නැහැ. දැන් ඒක පැහැදිලිනේ. ඒ කියන්නේ දැන් රූපය දන්නේ නැහැ ඇහි පතිත වෙනවා කියලා. ඊළඟට ඇහැ දන්නේ නැහැ රූපයක් මගේ ඇහි පතිත වෙනවා කියලා, ගැටෙනවා කියලා. ඒතර මේ දෙකම දන්නේ නැහැනේ. ඒතකොට ඇහැ කියන්නේ සතර මහා ධාතු, රූපය කියන්නේ සතර මහා ධාතු. ඒතකොට මේ සතර මහා ධාතු ස්පර්ශ වෙන බව දන්නේ නැහැ. හැබැයි මේ දෙක එකට වදිනකොටම සංයෝජනේ එනවා. ඒ කියන්නේ චන්දරාගය, කැමැත්ත. ඒ කැමැත්ත ඇති වෙනකොටම තමයි අන්න රූප උපාදානය වෙන්නේ. ඒ අනුව උපාදාන ස්කන්ධය පහළ වෙනවා. දැන් ඔතනදී ඔන්න තේරුම් ගන්න ඕන තැනක් තමයි දැන් පුංචි කාලේ පොඩි ළමයාට ඕක වෙනවා. ඇහැ තියෙනවා, රූප තියෙනවා. ඒ කියන්නේ ඇහි ප්‍රසාදේ තියෙනවා, රූප බාහිර රූප තියෙනවා. දෙක ස්පර්ශ වෙනවා. දැන් ඕකේ චන්දරාගයක් ඇති වෙන්නේ. ඒ මොහොතේ ප්‍රසාදේ හින්දා ප්‍රසාදයේ උපකාර කරගෙන ආලෝකයේ උදව් කරගෙන දැන් රූපයක් අපිට පේන්න මොනවා හරි ආලෝකයක් ඕනනේ. ආලෝකයක් හරහානේ පේන්නේ. දවල් කාලේ නම් සූර්යාලෝකය, රාත්‍රී කාලේ නම් විදුලි ආලෝකය, එක්ක පහන් ආලෝකය, මොනවා හරි ආලෝකයක්. ආලෝකය හරහා තමයි දැනගන්නේ. දැන් ඇහි රූපය දෙක ස්පර්ශ වෙනකොට ඔන්නේ ළමයාට පතිත වෙනකොට ඇහි රූප පතිත වෙනවා. එතන රූපේ යමක් කියලා එකක් තියෙනවා මිසක් එයාට මේ අහවල් රූපය කියලා එකක් නැහැ. මේක ලස්සනයි, හොඳයි, ප්‍රියයි, සැපයි, මු르දුයි, පහසයි, එහෙම එකක් එයාට නැහැ. මොකද එයා ඒක තාම වෙන් කරගෙන නැහැ. ඒක තමයි වෙන් කරලා නැති අවස්ථාව තමයි ප්‍රභාස්වර මනස කියලා කියන්නේ. හිතේ පැහැදිලිතාවය. තාම කෙලෙස් උද්දීපනය වෙලා නැහැ මේ ජීවිතය වශයෙන්. හටගන්න හේතුවක් නැහැ. දැන් අර අනුකරණය සහ සංසාර ගතිය එකතු වෙලා මම කියන හැඟීම පහළ වුණාට පස්සේ තමයි එයාට ඒ රූපය එයා අල්ලගන්නේ, මම කරගන්නේ, මගේ කරගන්නේ. මුලින්ම එයාට අම්මගේ රූපය හම්බ වුණත් එයාට විශේෂයක් නැහැ. තාත්තගේ රූපය හම්බ වුණත් ඇහි ගැටුණට මේ මගේ තාත්තා කියලා එකක් නැහැ. මේ මගේ අම්මා කියලා හැඟීමක් එන්නේ නැහැ. නමුත් අපිට දැන් එහෙම නැහැ. අපේ ඇහි අම්මාගේ රූපය පතිත වෙනකොටම හදවතින්ම එනවා මගේ අම්මා කියලා, මගේ තාත්තා කියලා, මගේ දරුවා කියලා. ලොකු බැඳීමක්, බන්ධනයක් එනවා. ඒකට තමයි කියන්නේ ඡන්ද රාගය කියලා. ඡන්ද රාගය. එහෙනම් මේ දෙක එකතු කරලා තියෙන රැහෙන තමයි ඒක.
බුදුහාම මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොට්ටිත ස්වාමීන් වහන්සේට පෙන්නුවේ මේ ඇහැයි රූපයයි දෙක මේ කළු ගුණයි සුදු ගුණයි දෙන්න එකතු කරලා තියෙන රැහන වගේ. ඒ දෙන්න වෙන වෙනම ඉන්නේ. අරයා මෙයාට බැඳිලත් නැහැ, මෙයා එයාට බැඳිලත් නැහැ. රැහන හින්දා තමයි බැඳිලා තියෙන්නේ. ඒ වගේ මේවා කවදාවත් එකට එකතු වෙලා නැහැ. ඇහැ වෙනම තියෙන්නේ, රූප වෙනම තියෙන්නේ. කන වෙනම තියෙන්නේ, ශබ්ද වෙනම තියෙන්නේ. නාසය වෙනම තියෙන්නේ, ගන්ධ වෙනම තියෙන්නේ. දිව වෙනම තියෙන්නේ, රස වෙනම තියෙන්නේ. ඊළඟට කය වෙනම තියෙන්නේ, පහස වෙනම තියෙන්නේ, හිත වෙනම තියෙන්නේ, අරමුණු වෙනම තියෙන්නේ. හැබැයි මේ දෙක එකට එකපාරට ශනිකව විදුලියක් ගහනවා වගේ එකට එකතු වෙනවා චන්දරාගේ කැමැත්තේ. ඒ කැමැත්තෙන් අල්ලා ගැනීම තුළ තමයි මේ උපාදානස්කන්ධය ගොඩ නැගෙන්නේ. අපි ඒකට කියන්නේ අර පංච උපාදානය කියලා. රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය. එතකොට මේ එකක් ගානේ මේ උපාදානස්කන්ධ පහ පහළ වෙනවා. ඇහැටත් රූප වේදනා සංඥා සංකාර විඥාන. කනටත් රූප වේදනා සංඥා සංකාර විඥාන. නාසයටත් රූප වේදනා සංඥා සංකාර විඥාන. දිවටත් රූප වේදනා සංඥා සංකාර විඥාන. කයටත් රූප වේදනා සංඥා සංකාර විඥාන. හිතටත් රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ කියන්නේ උපාදාන. දැන් ගැටිලා එතනම නිරුද්ධ වෙන වුණොත් එතන රූප වේදනා සංඥා සංකාර විඥාන. නමුත් එතන උපාදානස්කන්ධයට පත් වුණොත් එහෙම එතන රූප උපාදානේ, වේදනා උපාදානේ, සංඥා උපාදානේ, සංකාර උපාදානේ, විඥාන උපාදානේ. අන්න උපාදානස්කන්ධෙන් විඥානයේ මායාවට හසු වුණා. එතකොට එයා ආයතනයට රැවටුණා. ආයතනේ තතු දැනගත්තේ නැහැ. කොහොමද මේ පහළ වෙන්නේ, නිරුද්ධ වෙන්නේ කියලා දැනගත්තේ නැහැ. එතකොට එතනදී හේතුඵල සිද්ධාන්තය දැන් හැබෑවටම මෙතන වෙන්නේ මේ හේතුඵල සිද්ධාන්තයක්. නමුත් හේතුඵල සිද්ධාන්තයක් ගැන අපිට නුවණක් නැති නිසා අපි හිතන්නේ මගේ ඇහැට මේ බාහිරේ තියෙන වස්තු රූප මේවා සත්තු ස්ත්‍රී පුරුෂ ආදී දේවල් හමු වෙලා ඒ තුල අපි ප්‍රිය අප්‍රිය ප්‍රිය නැති අප්‍රිය ප්‍රියත් නැති අප්‍රියත් නැති ආදි වශයෙන් තුන් ආකාරයකට විඳීම් සකස් කරගන්නවා. ඒ තුල තණ්හා උපාදාන ඇති කරගන්නවා. ඒතර මේ පිළිබඳව අවදියෙන් නොසිටින තාක්ම වෙන්නේ මොකද්ද? කර්ම සකස් වෙනවා. දැන් මේ ආයතනානම් පටිලාභ නැවත ආයතන 6ක් ලබන්න, ෂඩායතනයක් ලබන්න හේතු සකස් වීම තමයි ආය වෙන්නේ. ඒ අනවබෝධය තුළ ක්‍රියා කෙරේ. අනුස ධර්ම අනුස භාවයට පත් වෙනවා කියලා කියන්නේත් ඕකට. දැන් මේ යම්සේ කැපීම් පැලීම් ආදී උවදුරකට නොපමින මුල ශක්තිමත්ව තිබෙන තුරු අගින් කපන ලද්දා වූ ඇහැට නුග බෝආදී ගස් අතුපතර නැවත ලේලන්නේද. එසේම ෂඩ්ද්වාරික සදොර උපදනා තෘෂ්ණාව රහත් මග නුවණින් මුලසුන් නොකලතාක් නැවත ජාති ජරා ව්‍යාධි මරණ දුක් රැස නැවතත් උපදී. බලන්න. ෂඩ්ද්වාරික සදොර උපදනා තෘෂ්ණාව රහත් මග නුවණින් මුලසුන් නොකලතාක් නැවතත් ජාති ජරා ව්‍යාධි මරණ ඇති වෙනවා. එහෙනම් අපි මේ ඉපදෙනවා කියලා කියන්නේ දරුව හදනවත්, ගෙවල් හදනවත්, රස්ස හදනවත් කියන එක නෙමෙයි. ජාති ජරා ව්‍යාධි මරණ වලටයි අපි අහු වෙන්නේ. ඒකෙන් බේරුමක් නෑ අපිට. එතකොට ඒකෙන් බේරෙන්න ලැබෙච්ච ජීවිතයෙන් අපි වෙන ක්‍රියාකාරකම් කරලා අපේ ජීවිතේ නිකම්ම ගෙවිලා යනවා. නමුත් ඒක නෙමෙයි ප්‍රධාන අරමුණ. ප්‍රධාන අරමුණ විය යුත්තේ අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවන්න. දැන් සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට තිබ්බනේ හොඳ රස්සාවල් කරගෙන මේ හොඳට ඉගෙන ගත්තා. ඊළඟට රට පාලනය කරලා තමන්ගේ තාත්තා රටේ රජුරුවෝ එතකොට මේ ඒ රජකම ලබාගෙන රටවැසියා පාලනය කරගෙන
රට දියුණු කරගෙන එහෙම ඉන්න ක්‍රමවේදයක් අනුගමනය කරන්න තිබ්බා. නමුත් ඒක නෙවෙයි ඇත්ත කතාව. ඒක නෙමෙයි සත්‍ය කියලා උන්වහන්සේ දැක්කා. මොකද ජාති ජරා ව්‍යාධි මරණ ඉක්ම වෙන්න ඒකෙන් ලැබෙන්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ ක්‍රමවේදය යටතේ. මොකද්ද? මේ හේතුඵල ධර්මතාවය සාත් කිරීම තුළයි. එහෙම නැත්නම් ආය උපදින්න භවය සකස් වෙන්න මේ ආයතනනම් පටිලාභෝ ආයතනයන්ගේ ඇතිවීමට හේතු සකස් කරනවා. ඒක තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන මේ ඇහැයි රූපයි කියන දෙක වෙන වෙනම තියෙන්නේ ඒවා දන්නේ නැහැ. ඇහැ බව දන්නෙත් නැහැ, රූප බව දන්නෙත් නැහැ. ඇහැයි රූප ස්පර්ශ වෙනකොට මේ රූපය මං ඇහැයි පතිත වෙනවා කියලා දන්නෙත් නැහැ. ඊළඟට ඇහැ රූපේ පතිත වෙනවා කියලා දන්නෙත් නැහැ. ඒක හඳුනාගන්නේ තමන්ගේ හිත. එතකොට සංයෝජනෙන් තමයි මේ දෙක එකතු කරන්නේ චන්දරාගය. නැත්තම් ඒව දන්නේ නැහැ. දැන් ගහකට ගහක් හමු වුණාට දන්නවද මේ මට මේ මගේ જાති ගහක් මේ හමුුනේ කියලා? ඇයි ඒකට විඥානයක් නැහැ? ඒ වගේ දැන් විඥානය කියන අවස්ථාව නාම ධර්මයේ පැත්ත ගැන අපි අමතක කරලා කතා කරොත් එහෙම රූප ස්පර්ශ වුණාට දන්නවද? රූප ස්පර්ශ වුණාට දන්නේ නැහැ. ඒකට නාම ධර්මයේ එකට එකතු වුණාට පස්සේ තමයි එයා හඳුනන්නේ. ඒ එකතු කරන එකට තමයි මේ සංයෝජනය කියලා මෙතන කියන්නේ. ඒ දෙක නිසා යම් සංයෝජනයක් උපදීද එයත් දනි. අන්න බලන්න. ඇහැයි රූපය දෙක එකතු වෙනකොට සංයෝජනයක් ඇති වෙනවා. ඒ සංයෝජනයක් දැනගන්නවා. මේ දෙක එකතු කිරීමෙන් තමයි මේ චන්ද්‍රාගය පහළ වෙන්නේ. එහෙනම් යම්සේ දැන් එහෙම වෙනකොට ඔන්න මොකද වෙන්නේ කියලා බලන්න. යම්සේ නූපන් සංයෝජනයාගේ ඉපැද්මක් වේද. හට නොගත්ත සංයෝජනය කියලා කියන්නේ මෙතන ක්ලේශය. අකුසලයේ. එහෙනම් නූපන් ඒ කියන්නේ හට නොගෙන තිබිච්ච තාම ඉපදිලා තිබෙන්නේ නැති එකක්. ඉපදිලා තිබෙන්නේ නැති එකක් ඉපදෙනවා. ඒ කියන්නේ ඇහැයි රූපය දෙක හමු වෙනකොට. දැන් අපි හිතන්නකෝ දැන් ඇහැයි රූපය දෙක හම්බෙන්න ඉස්සරලා අපිට රාග සිතක් පහළ වුණේ නැහැ. දැන් ඇහැයි රූපය දෙක ගැටෙනකොටම රාග හිතක් පහළ වෙනවා. මොකේදද? අපි හිතමුකෝ ලස්සනට අපි හදලා තියෙන මල් පඳුරක මලක් පිපිලා උදේ අපි නැගිටලා එනකොට. ඔන්න දැන් ඒ දෙක හමු වෙන්නේ ඉස්සෙල්ලා සංයෝජන වෙන්නේ ඉස්සෙල්ලා හැම එකක් තිබ්බේ නැහනේ. ඒ කියන්නේ එකතු වෙන්නේ නැහනේ. ඒ එකතු වුණාට පස්සේ ඔන්න රාග හිතක් ඇති වෙනවා. එහෙම නැත්නම් ස්ත්‍රියකට පුරුෂයෙකුට ස්ත්‍රියක්. එයාට ඒ රූපයේ දිස බලලා කැමැත්තක් ආසාවක් ඇති වෙනවා. අන්න සංයෝජනය වුණා. සංයෝජන වෙනකොටම මොකද වෙන්නේ? නූපන් සංයෝජනයාගේ ඉපැද්මක් වේද. දැන් එහෙම යම් අවස්ථාවක හට නොගෙන තිබිච්ච යම් රාග හිතක් හෝ දේශ හිතක් හෝ මෝහ හිතක් හෝ ඇති වෙනවා නම් එයා ඒක දැනගන්නවා. මෙන්න මේ දෙක ගැටීමෙන් තමයි මේක ඇති වුනේ. එහෙනම් මේක මේ නිසා හටගත්ත හේතුන් නිසා හටගත්ත ඵලයක්. මේක හටගත්ත මොහොතේම නිරුද්ධ වෙනවා කියන අවබෝධය තමයි මෙතෙන්ට එන්න ඕනේ. එහෙම නැත්නම් එයාට නූපන්නා වූ සංයෝජනයේම ඉපදිලා කෙලෙස් සහ බවට පත් වෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් ගොඩනගෙනවා. ඇහැ හරහා රූප උපාදානේ, වේදනා උපාදානේ, සංඥා උපාදානේ, සංකාර උපාදානේ, විඥාන උපාදානේ කියන පංච උපාදානස්කන්ධයක් හටගෙන නැති වෙනවා. ඒ කියන්නේ ඒක ගතියක් බවට පත් වෙනවා. එතකොට එයාට සිහියට නැගීම මුල් වෙලා පහළ වෙන්නේ දැනගන්නේ හිතහා හිතුවිලි. නමුත් එයාට පිළිගන්නේ මම දැකපු දේ, මට වැටහුණ දේ, මට තේරුණ දේ, ඒකේ ලස්සන නරක කැත ඒව තමයි එයා විස්තර කරන්නේ. නමුත් මෙතන හැබෑවටම උනේ මොකද්ද? සිහියට නැගීම මුල් වෙලා සිතක් හා සිතුවිල්ලක් ඇති වුණේ. සිත හා හිතුවිලි. ඒතකොට එයාට නුවණක් තියෙනවා අනිත්‍ය ඇහැට අනිත්‍ය රූපයක් තමයි මේ ගැටෙන්නේ කියලා.
අනිත්‍ය ඇහැට අනිත්‍ය රූපයක් ගැටෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්න සිතුවිල්ල මොකද්ද? නිට්ටය ඇහැට නිට්ටය රූපයක් ගැටෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ රූප ඇහක් තියෙනවා රූපයක් තියෙනවා. එහෙම තමයි අපේ අදහස. ඇහක් තියෙනවා රූපයක් තියෙනවා. කනක් තියෙනවා ශබ්දයක් තියෙනවා. නාසයක් තියෙනවා ගඳ සුවඳක් තියෙනවා. දිවක් තියෙනවා රසක් තියෙනවා. කයක් තියෙනවා පහසක් තියෙනවා. හිතක් තියෙනවා අරමුණුක් තියෙනවා. ඇති බව. දැන් මේ වචනෙන් අපි කිව්වට මේක තුල තියෙනවා යම් ගතියක්. ඒ භාවයේ වශයෙන් පිළිගත්ත භාවි ස්වરૂපයක් තියෙනවා. භාවයක්, ගතියක් ඒකට කියන්නේ. ඒතර මේ භාවය තුලින් මේ නිට්ටය භාවයක්. ඇස ඇති බවට පිළිගත්ත නිට්ටය භාවයක්. රූපය ඇති බවට පිළිගත්ත නිට්ටය භාවයක්. ඒතර එහෙම එකක් නැහැ. බුදුදහමේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ඇස අනිත්‍යයි. ඒතර ඇස අනිත්‍යයි කියලා කියන්නේ කොමක් නිසාද? ඒක අහේතුකව කියන කතාවක් නෙමෙයි, හේතු ප්‍රත්‍ය සහිතව කියන කතාවක්. එහෙනම් ඒ ඇහැ අනිත්‍යයි කියලා අපි කියන්නේ කොමක් පදනම් කරගෙනද? ඇහැ හටගන්නේ අන්න අර වාතය නැත්නම් මේ ඔක්සිජන් වාතය අපි ගන්න ආශ්වාස වාතය ලේ ධාතුවේ සූක්ෂම යුසයස් එක්ක පෙනහල්ලේදී එකතු වෙලා හෘදයට වැටිලා හෘදයේදී දැවිලා උණුසුම සහ ශක්තිය ඇති වෙනවා. එතකොට මේ උණුසුම සහ ශක්තිය තමයි උණුසුම කය පුරා පැතිරීමෙන් තමයි මේ ඉන්ද්‍රියන්ගේ පැහැදිලිතාවේ ප්‍රසාදය පහළ වෙන්නේ. එහෙනම් ඒක දැන් මේ ඇති වෙච්ච ප්‍රසාදය ඊළඟ මොහොතේ නැති වෙනවා. එතකොට අරහෙන් ආයත් හුස්ම අදිනවනේ. දැන් අපි එක හුස්ම අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ආයත් මේ පිට කරලා ආයත් හුස්මක් ගන්න ඕනේ. එතකොට මේ මුළු ශරීරේම ඒ ඊළඟ හුස්මේදී අලුත් වෙනවා. පිට කරනකොට දිරපු කොටස පිට වෙලා යනවා. ඊළඟ මොහොතේ එහෙනම් මේක ඇවිල්ලා හැම මොහොතෙම එකයි ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා කියලා කියන්නේ. මේ කය කියන එක තියෙන දෙයක් නෙමෙයි. කාය සංකාරයේ ආස්වාස වාතය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. කාය සංකාරය. මේ කයේ පැවැත්ම සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ ආස්වාස වාතය මූලික කරගෙන. ආස්වාස වාතයෙන් තොරව මේ කයක් ගැන කතා කරන්නවත් අපිට පුළුවන් කමක් නැහැ. ආස්වාස වාතයෙන්මයි මේ කය පවතින්නේ. එහෙනම් හොඳටම පැහැදිලි ප්‍රසාදය කියන එක අනිත්‍ය වෙනවා. ඒකයි ඇස අනිත්‍යයි කියලා අපි කියන්නේ. දැන් භාවනාවක් හැටියට කරනවානේ. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඊළඟට කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි කිය අපි ඔය මෙනෙහි කරන්න කියනවා. පොත්වල එහෙම කර්මස්ථාන කමටහන් දීලා තියෙනවා. හාමුදුරුවෝ දේශනාත් කරනවා. එතකොට මේක වචනේ නිකන් අර ගිරවට පාඩම් කරා වගේ කියලා වැඩක් නැහැ. මේකේ අර්ථය දැනගන්න ඕනේ. ඇයි අනිත්‍යයි කියන්නේ? කොහොමද අනිත්‍ය වෙන්නේ? දැන් ඔන්න මම කිව්වා අනිත්‍ය වෙන්න හැටි. අර ලේ ධාතුවත් ආස්වාස වාතයත් දෙක එකතු වෙලා සංයෝග වෙලා හෘදේ දැවිලා උණුසුම ශක්තිය ඇති වෙලා ඒක ඒ හටගත්ත ප්‍රසාදේ මොහොතේම නැති වෙනවා. එතකොට මේකට අර ෂණික සන්තති මරණ කියන අවස්ථාවත් ගලප ගන්න පුළුවන්. දැන් අපිට මොහොතක් ගානෙම මේ රූපයාගේ මරණයක් වෙනවා. දැන් මේක ශරීරයේ අපි සොහනට ගෙහින් දානවානේ. එතකොට මේකට තව වචනයක් ධර්මයේ කියන අමු සොහන. මේ ශරීරයටම කියන වචනය. අමු සොහන කියලා කියන්නේ. මේක සොහනක් තමයි. හැබැයි මේ ආස්වාද ප්‍රසවාස වෙන හින්දා තව අමුයි ටිකක්. අමු ගතියක් තියෙනවා. හැබැයි මේකත් සොහනක්ම තමයි. ඒ කියන්නේ මල කඳක්ම තමයි. නමුත් හුස්ම වැටෙන හින්දා අර මැරෙන්න යනවා ආයත් පණ දෙනවා. මැරෙන්න යනවා ආයත් පණ දෙනවා. අමුයි. අමු සොහන කියනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස කරන වාරයක් ගානේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒක නව මහා විදර්ශනා ඥානවල පළවෙනි ඥානේ උද්‍යව්‍යානුපස්සනා ඥාණයෙන් බුදුහාමුදුරු දකින්න කිව්වා. මේ උදේවැය ඇතිවීම සහ නැතිවීම. උදේවැය හට ගන්නව නැසෙනවා. උද්‍යව්‍යානුපස්සනා ඥානය. එතකොට ඒක ෂණික මරණ. සන්තති කියන්නේ
සන්තතිය කියන අවස්ථාව අපිට ගෝචර වෙනවා ඇහැට. ඒ කියන්නේ යම් කාලයක් ඇතුළත වෙනවා. දැන් අපි පුද්ගලයෙක් දිහා බැලුවත් ඔන්න අවුරුද්දකින් මාසෙකින් මාස 6කින් හම්බෙනකොට අපි කියනවා ටිකක් කළු වෙලා වයසට ගිහිල්ලා කෙස් පැහිලා එහෙම කියලා කියනවා. එතකොට අර ඔන්න කාල පරාසයක් ඇතුළත. හැබැයි ඕක දිනපතා දකින්නකොට අපිට පේන්නේ නැහැ කෙස් ටික පැහෙනවා, හැම රැලි වැටෙනවා, පේන්නේ නැහැ. ඊයේ හිටපු කෙනා වගේමයි අද ඉන්නේ. අද ඉන්නපු වගේමයි හෙට ඉන්නේ. හෙට හිටියා වගේමයි අනිද්දා ඉන්නේ. එහෙම තමයි පේන්නේ. හැබැයි එනකොට නෑ මොහොතක් ගානේ වෙනස් වෙනවා. ඒතකොට ඒක මේ මස්සට ගෝචර වෙන්නේ නැහැ. මස්ස හැට පේන්නේ නැහැ. ඒක පේන්නේ ඥානසට. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ මසසින් බලලා බෑ සත්‍ය දකින්න. නුවණසින් දකින්න ඕන. ඒතර නුවණසින් දකිනකොට එයාට මේ සන්තති අවස්ථාව කියලා කියන්නේ සන්තති අවස්ථාව උදා වෙන්නේ ෂණික අවස්ථාව පදනම් කරගෙන. මොහොතක් වාසා නැසීම තුළ තමයි සන්තති අවස්ථාව අපිට ඇති වෙලා තියෙන්නේ. ඒතරක නුවණ මදකම නිසා ඒක පේන්නේ නැහැ. මේ නුවණ මදකම හින්දා පේන්නේ අර සන්තති අවස්ථාවේදී. ෂණික අවස්ථාව පේන්නේ නැහැ. නමුත් ෂණික මරණය කියන්නේ මොහොතක් ගානේ වෙනස් වෙන එක. ඒකට එහෙනම් මේ හුස්ම රැල්ලක් ගානෙම ඇති වෙන නැති වෙන හට ගන්න පිට වෙන මේ මුළු රූපේම රූප නාම දෙකම රූපේ විතර නේ රූප නාම දෙකම ඒ කියන්නේ හිත කය දෙකම ඒ මොහොතේම හට ගන්නවා ඒ මොහොතේම නිරුද්ධ වෙනවා පහාටවත් යනව නෙමෙයි ගියත් නෙමෙයි යනවත් නෙමෙයි ඒතර අතීතයට ගියා කියනවා අනාගතයට අපි යනවා කියනවා ඒතර අතීතයේ කියලා යමක් මොනවත් පහ වුණත් නෙමෙයි අනාගතෙන් මෙහාට අපි දැන් ඉන්න තැනට එනවත් නෙමෙයි වර්තමානයේ මේ මොහොතේ පවතිනවත් නෙමෙයි මේ මොහොතේම හටගෙන මේ මොහොතේම නැති වෙනවා ඒක තමයි ඇත්ත එහෙනම් මෙන්න මේ ස්වභාවය දැනගන්න එහෙම දැනගන්නකොට කියන්නේ එහෙම දැනගත්තේ නැත්තම් නූපන් සංයෝජනයගේ ඉපැද්ම වෙනවා හට ගැනීම වෙනවා ඊළඟට යම්සේ උපන් සංයෝජනයක් ඒ කියන්නේ උපන් ක්ලේශ ධර්මයක් එහෙම හටගෙන තිබ්බනම් ඒ හටගෙන තියෙන මේ උපන් සංයෝජනයගේ ප්‍රහාණය වේද යද්දනි එතකොට යම් ක්ලේශයක් හටගෙන තිබුණා නම් මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට අන්න අර හටගෙන තිබ්බ සංයෝජනයේ ක්ලේශයේ ප්‍රහාණය වෙනවා ඒතර මම රූප දකින්නවා කියන තැනකට නෙමෙයි යන්නේ මට පේන රූපේ නෙමෙයි මේ රූපය තුල ආස්වාදයක් තියෙනවා කියන තැනකට එයා යන්නේ මේක හේතු ප්‍රත්‍ය නිසා ඇහැයි රූපය දෙක ස්පර්ශ වීමෙන් පහළ වෙච්ච විඥාණය මේ විඥාණය නිරුද්ධ වෙනවා මේ මොහොතේම හටගත්ත හේතු නිසා මේ මොහොතේම පහළ වෙච්ච දැනගැනීමක් ඒක මේ මොහොතේම නිරුද්ධ වෙනවා අතීතයට ගියත් නෙමෙයි අනාගතෙන් එනවත් නෙමෙයි මේ මොහොතේම ඇතේ එහෙනම් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියවේ ඔන්න ඕකට අනාත්මය පෙර හේක ප්‍රශ්න හේතුවක් නිසා නෙවෙයි මේක හටගත්තේ වර්තමාන හේතුවෙන්මයි ඒක වර්තමාන හේතුඵල නිරෝධය අන්න ඒක සාත් කරනවා එතකොට එයා තුල යෝනිසෝ මනසිකාරයේ යෙදිලා තියෙනවා දැන් මේ සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටවනවා කියන එකනේ එහෙනම් එයාට ඇහැට රූපයක් ගැටෙන තැනදී එයා ඒක දකිනවා කියන්නේ ප්‍රායෝගික ජීවිතේ දකින්න ඕනේ අපිට මේ හම්බෙන හැම දෙයක්ම අපිට දරුවා ගැටෙනවා ස්වාමියා ගැටෙනවා භාර්යාව ගැටෙනවා වාහනේ ගැටෙනවා ගේ දොර ගැටෙනවා යාළු මිත්‍රෝ ගැටෙනවා ඊළඟට ගම්බිම් දකිනවා ගහකොළ දකිනවා නොයේකුත් දේවල් මේ ඇහැට හමු වෙනවනේ හැම අවස්ථාවකම අපිට මේ සිහිය තියෙනවා අන්න ඒකයි මෙතන කියන්නේ ඊළඟට යම්සේම ප්‍රහීන වූ සංයෝජනයාගේ මතුමත්ෙහි නොයිප හට නොගැනීමක් වේද යද්දන්නේ. එතකොට ඒ කෙලෙස් ප්‍රහීන වෙලා සංයෝජනය මතුමත්තේ හට ගැනීමක් නොවෙනවද ඒකත් එයා දන්නවා. එතකොට බලන්න තමන්ගේ సంతානයේ හටගන්න මේ අධිගම ලාභය ඒ කියන්නේ මේ ධර්මයේ තුලින් ඇතිවෙන නුවණස තමන්ම දකිනවා.
එතකොට තමන් දැන් සෝවාන් වුණා නම් ඒ ඥාන දර්ශනේ තමන්ම දකිනවා. කවුරුවත් කියන්න ඕනේ නැහැ ඔයා සෝවාන්, ඔයා සකෘදාගාමි, ඔයා අනාගාමි, ඔයා රහත් කියලා කවුරුවත් කියන්න ඕනේ නැහැ. තමන් දැකපු ඥාන දර්ශනේ තමන්ට ප්‍රත්‍යක්ෂයි. එතකොට තමන්ම ඒක තේරුම් ගන්නවා. දැන් මම මේ தത്വයටපත් වෙලා ඉන්නවා කියන එක. ඒක සැකයක් නෑ තමන්ට. ඒක මොකද තමන් හරි මාර්ගයේ අනුගමනය කළා, හරියට ගියා. දැන් අපි හරියට පාර දැනගෙන ගියොත් එහෙම හවල් තැනට යනවා කියලා අපි ඒ නගරයට ගියාට පස්සේ තැනට ගියාට පස්සේ අපිට එතෙන්ට ගියා කියන බව අපි දන්නවනේ. ඒ වගේ ධර්ම මාර්ගයේ තුලත් හරි මාර්ගය හරියට පැහැදිලි කරගෙන හරියට ගියා නම් එතෙන්ට තමන් ගියාට පස්සේ තමන් ඒක දැනගන්නවා තමන් මේ தත්ත්වයටපත් වුණා කියලා. ඒතකොට ඒක ගැන වාද විවාද කරන්න දෙයක් නැහැ. හරියටම පැහැදිලි. එහෙනම් ඒකත් එයා දැනගන්නවා. ඊළඟට සෝත ප්‍රසාදේ. ඒ විදිහටම තමයි. සෝත ප්‍රසාදේ කියලා කියන්නේ කනේට ශබ්දයක් හැපෙනකොට දැන් අර කනේ තියෙනවා ඒ කෙස් ගහක්. එතකොට ඒකේ තමයි මේ ශබ්ද කම්පන ඇවිල්ලා වදින්නේ. එතකොට එතන මොනවා හරි ආබාධයක් තිබ්බොත් එහෙම අපිට මේ ශබ්ද ඇහෙන්නේ නැහැ හරියට. එතකොට මේ ප්‍රසාදය කියලා කියන්නේ අන්න එතන ඒ ඉන්ද්‍රිය තුල තියෙන ඒ තුල කිසිම හානියක් නොවුන ස්වභාවය. එතන මේ ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට සෝත ප්‍රසාදය කියලා කියනවා. එතකොට යා හරි එතකොට සෝත ප්‍රසාදේ පහළ වෙන්න උපකාර වෙන්නේ අර ආස්වාස වාතයත් ලේ ධාතුවත් දෙක එකට එකතු වෙලා ලේ ධාතුවේ සූක්ෂම කොටසත් එකතු වෙලා ශරීරේ පුරා පැතිරෙලා මේ ඇති වෙන උණුසුම. ඒ උණුසුමෙන් තමයි මේ ප්‍රසාදය ඇති වෙන්නේ. නැතුව මේ ඒක ඉපදිච්ච දවසේ ඉඳලම එකම ප්‍රසාද ගතියක් එහෙම තියෙනව නෙමෙයි. එහෙම හිතුවොත් එහෙම ඒක වැරදි. ඒතර මේ ප්‍රසාදය කියන එක හැම මොහොතේම ඇති වෙනවා නැති වෙනවා. දැන් මීට මොහොතකට ඉස්සලා තිබ්බ මේ සෝත ප්‍රසාදය නෙමෙයි දැන් තියෙන්නේ. චක්කු ප්‍රසාදය නෙමෙයි දැන් තියෙන්නේ. ඊළඟට තව විනාඩි ගානකින් ඇති වෙන ප්‍රසාදය තවම පහළ වෙලා නැහැ. අපි දැන් ඇහැ තියෙනවා කියලා කිව්වට සමහරවිට තව විනාඩි ගානකින් අපි දන්නේ නැහැ අපි ඇහැ පේන්නේ නැතුව යන්නත් පුළුවන් නේ. එහෙම ওই මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සමහරවිට. එතකොට ඒක ගැන අපි දන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රසාදය කියන්නේ මේ මොහොතේ පහළ වෙන එක. ඊළඟට ශබ්දේ දනේද? අන්න. ශබ්ද තරංග. එතකොට එක එක සත්තු කෑ ගහනවා, වාහනවල ශබ්ද එනවා, කර්මාන්තශාලාවල ශබ්ද එනවා, නොයෙකුත් ශබ්ද එනවා. එතකොට ශබ්ද දැනගන්නවා. එතකොට මේ ශබ්දයි කණයි දෙක එකට එකතු වෙලා නැහැ. ඒවා වෙන වෙනම තියෙන්නේ. දැන් කණේ ඇවිල්ලා ශබ්දයක් හැපුණාට දැන් අපි හිතන්නකෝ දැන් බීරි වෙලා ඉන්නකොට දැන් අපි අර කියන්නේ බීරි අලියට වීණා ගන්නවා වගේ කියලා. ඒ කියන්නේ දැන් බීරි වෙලා ඉන්න කෙනාට වීණාවක් ගහුවට ඇහෙන්නේ නැහනේ. එයාට ඒ ශබ්දය ඇහෙන්නේ නැහැ. ඒතර ශබ්දක් තියෙනවා කනක් තියෙනවා. නමුත් ප්‍රසාදේ නැති හින්දා ඒ කම්පණය වෙන්නේ ඒ විදිහට. ඒතකොට අලිය අඳුර ගන්නවද මේ වීණාවක් ගන්නවා කියලා? නැහැ. දැන් බීරි කෙනෙකුට අපි මොනවා හරි ශබ්දයක් කරොත් එහෙම එයාට අපි කරන කතා කරන දේ හෝ අනිත් ශබ්දේ හෝ එයාට ඇහෙන්නේ නැහනේ. එහෙනම් කන දෙබ්බත් ශබ්ද තිබ්බත් හරියන්නේ අර ඒ කනේ ප්‍රසාදේ තියෙන්න ඕන කියලා කියන්නේ අන්න ඒකට. පැහැදිලිතාවය. ඒතර මේ අවකාශයේ තමයි මේ ශබ්ද තරංග ගමන් කරන්නේ. එතකොට මේ දෙක එකතු වීමෙන් මේ යම් සංයෝජනයක් ඇති වෙනවද? සංයෝජනය කිව්වේ කැමැත්ත, චන්දරාගය. එතකොට මේවා වෙන වෙනම තියෙන්නේ. කන තියෙන්නේ, ශබ්ද තියෙන්නේ වෙන වෙනම. මේ දෙක එකතු වෙන මොහොත තමයි චන්දරාගය. සංයෝජනය වෙනවා කියන්නේ. එහෙනම් මේ සංයෝජනය වෙනකොටම යම්සේ නෝපන් සංයෝජනයක් උපදිනවද? ඉපත්මගේද එයත් දැනගන්නවා. එතකොට දැන් අපිට සංයෝජනය වෙනවා කියලා කියන්නේ දැන් අපි හිතන්නකෝ ඔන්න පුතා අම්මට පුතා මේ කතා කරනවා. එහෙම නැත්නම් පුතාට අම්මා කතා කරනවා. එතන මට මගේ පුතා කතා කරනවා කියන ලොකු බැඳීමක් ඇති වෙනවා එතන. එතකොට ඒ සංයෝජනය කියලා කිව්වේ ඒකයි. එතකොට හැබැයි මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ ශබ්ද තරංගයක් කනේ හැපිලා විඥානයක් පහළ වෙනවා. මෙතන වෙන්නේ හේතු ප්‍රත්‍ය වීම. එතකොට ඒ හරහා අපිට චන්ද රාගයක් ඇති වෙනවා. සෙනෙහයක් ඇති වෙනවා. ඒ කැමැත්ත නන්දි රාගය කියලා අපි කියනවා. කැමැත්ත බලවත් ආසාව. එතකොට ඒ සංයෝජනය වෙන බව තමයි මෙතනදී
දැනගන්න කියලා කියන්නේ අපිට නොතිබුණා වූ කැමැත්තක් ඒ තුල හට ගන්නවද? ඒ ශබ්දය හමුවේ. අපි සින්දුවක් අහනකොට ඊළඟට ප්‍රිය සතෙක් කෑ ගහනකොට අපි ඒකට කැමැත්තකින් කන අල්ලගෙන ඉන්නවා. එතකොට ඒ තුල තමයි අර සංයෝජනය ඇති වෙන්නේ. එහෙනම් මුලින් නොතිබුණ සංයෝජනයක් ඇති වෙනවද? ඒක දැනගන්නවා. මේක මට මුලින් තිබ්බේ නෑ. දැන් පහළ වුණා. එහෙනම් පහළ වුණේ කොහොමද? මෙන්න මේ හේතු ප්‍රත්‍ය එකතු වෙලා. දැන් මේක නොපවතිනවා. මේ හටගත්ත මොහොතේම නැති වෙනවා. ඒක තියෙන දෙයක් විදිහට නෙවෙයි. දැන් නොදන්න කාලේ අපි හිතාගත්තේ මේක පවතිනවා. ඊට පස්සේ ඒ සද්දය ආයත් අහන්න අපිට ආසාවක් ඇති වෙනවනේ. දැන් අපි සින්දුවක් අහලා ඒකට ආස වුණාට පස්සේ ආය අහනවා නේද ඒ සින්දුව. ආයත් අනේ මේ සින්දුව ටිකක් අහන්න තියෙනවා නම් හොඳයි කියලා ආයත් ඕක දාගෙන අහනවා. රිවයින්ඩ් කරලා. ඒක නැවත අහනවා අපි. එතකොට ඒ මොකක් හින්දාද අර චන්ද රාගයෙන් බැඳුන නිසානේ. එයාට බන්ධනයක් නැත්තම් ආයේ ඒක අහන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අහනවා ඇහුවත් එයා දන්නවා ඒක ඇහුවා ඉවරයි කියලා. ඒ තුල ආස්වාදනයක් ඇති කරගන්නේ නැහැ. ඒ ආස්වාදනය තුල ඇති වෙන්නේ ක්ලේශ ධර්මයක්. ඒක එතකොට දැන් මේ මුලින් හට නොගෙන තිබුණ ක්ලේශයක් හට ගන්නවා ඒ හරහා. දැන් ඇත්තටම එයාට දැන් මේ භාවනා කරලා ගැඹුරට යනකොට ගොඩාක් ඉන්ද්‍රිය দমনය කරන්න ඕන කියනවනේ. ඒ කියන්නේ ඉන්ද්‍රියයන්ගෙන් ගත යුත්තේ අපිට අත්‍යවශ්‍ය කොටස විතරයි. අනික කොටස ටික අයින් කරන්න ඕන ගොඩක්. මොකද මේ ඒ වගේ කෙලෙස් හට ගන්න බව එයා දැනගන්නවා. දැන් ඒ හින්දානේ ඔය වනගත වෙලා නේද මේ සූත්‍රයේ මුලම කියනකොට අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති කියලා එහෙම කිව්වේ අපි. අර වගේ ඉන්නකොට වෙන් වෙලා බාහිර පරිසරයෙන් කලහකාරී බවින් වෙන් වෙලා ඉන්නකොට තමයි හිත සමාධි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හිත සමාධි වෙන්නේ නැහැ. මේ කියන්නේ ගොඩාක් මේ ඝට්ටණය වෙන්න දේවල් ඇති වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉන්ද්‍රිය සංවරය. චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ. ඒ විදිහට මේ ඉන්ද්‍රිය සංවර කරන්න. අන්න ඒ තුල තමයි සංයෝජනයක් බැඳීමක් හට නොගන්නේ. එහෙනම් ඔයාලට යම් වෙලාවක බන්ධනයක් ඇති වෙනවා ඒක දැනගන්නවා. ඊළඟට යම්සේ උපන් සංයෝජනයගේ ප්‍රහාණයක් වේද? අන්න හටගෙන තිබුණ එකක ප්‍රහාණය වීමක් වෙනවා නම් ඒකත් එයා දැනගන්නවා. දැන් මට ක්ලේශයක් ඉපදිලා තිබ්බා. දැන් මොනවා හරි අපිට හිතන්නකො මෙහෙම. දැන් ඔන්න බැනපු එකක් සම්බන්ධව රාගයක් මේ තරහ සිතක් හිතේ ඇති වෙලා තිබ්බා. දැන් අපි ධර්මානුකූලව බලනකොට මෙතන එහෙම දෙයක් නැහැ නේ තරහ වෙන්න. මෙතන සිතක් ඇති වෙලා නිරුද්ධ වෙලානේ තියෙන්නේ කියලා ඔන්න මේ අනිත්‍ය කනට අනිත්‍ය සද්දයක් නැහිලා තියෙන්නේ. කියලා එයා දකින්නවනේ නේ. දැන් අර මේ සුණාපරන්තයට ගියපු පොන්න ස්වාමින් වහන්සේ එහෙම දකින්නවා කිව්වේ. ඉතින් අර මොනවා හරි ක්‍රමවේදයක් අනුගමනය කරලා එයාගේ හිතේ තියෙන තරහ නැති කරගන්න ක්‍රමය අපි හොයා ගන්න ඕන. ඊළඟට කකචූපම සූත්‍රයේ පෙන්නවා තමන්ගේ අතපය මේ ඉන්ද්‍රියන් සිඳලා දැම්මත් එයා තරහ ක්‍රෝධ ගන්න එපා කියලා. ඒ විදිහට මේ ධර්මයේ තුල පෙන්ලා තියෙනවා. ඊළඟට ඔබ යමක් දැක්කේද දැකීමක් පමණයි. ඔබ යමක් ඇසුවේද ඇසීමක් පමණයි. එතන නතර වෙන්න ඕන. එතන නතර නොවුන කෙනා තමයි මේක අල්ලගෙන මට බැන්නහවලා මට සමාජයේ ඉස්සරහා මිනිස්සු ඉස්සරහා මාව අපහසුතාවයට පත් කරා. මට ලැජ්ජා කරා. මම ඕකටත් හොඳ වැඩක් කරන්නම් කිය අපි හිතේ දේවල් හදාගෙන පරිගැනීම ඇති කරගන්නේ අන්න ඒ දවබෝධය නැති නිසා. දැන් ඇහත් අනිත්‍යයි, ශබ්දයත් මේ කනත් අනිත්‍යයි, ශබ්දයත් අනිත්‍යයි කියලා දැක්කනම් එහෙම වෙනවද? එහෙනම් අපි ඒ තුල සිහිය පිහිටවා නැති නිසා තමයි අර තරහ සිතුවිල්ල ඇති වෙන්නේ. ඒතොර ඒ තරහ සිතුවිල්ල ඇති නොවන්න තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට බලන්න කියලා කියන්නේ. එහෙනම් ප්‍රහීන වූ සංයෝජනයාගේ මතුමත් එහි නොයිපදමක් හට නොගැනීමක් වේද එයත් දැනගන්නවා. ඒතොර ඉදිරියේදී අපිට මේ හට නොගන්න ක්ලේශය හට නොගන්නවා නම් ඒ හට නොගන්නෙත් මෙන්න මේ හේතුවයි කියලා දැනගන්නවා. ඊළඟට ගහන ප්‍රසාදයට තොර මේ නාසයේ එළු කුරයක් වගේ තැනක් තියෙනවා. එතන තමයි මේ ගන්ධ රූප වෙලා ගන්ධ කලාප වෙලා තැවරෙන්නේ. එතකොට මේ අවකාශයේ උදව්වෙන්
මේ ඇවිල්ලා මේ වාතයේ උදව්වෙන් ගන්ධ කලාප ඇවිල්ලා තැවරෙනවා. තැවරෙනකොට තමයි අපිට ගඳක් හරි සුවඳක් හරි කියලා අපි දැනගන්නේ. එතකොට මේ දෙකේ ඇති වෙනකොට සංයෝජනයක් උපදිනවා. එතකොට එයා දැනගන්නවා මට දැන් ඔන්න මේ හරහා මේ සුවඳට දැන් අපි යනකොට මේ කවුරු හරි කෙනෙක් සුවඳ විල තවරගෙන අපිට මිහිරි සුවඳක් දැනෙනවා. එතකොටම අපිට එකපාරට ඔන්න අර ගන්ධ කලාප ඇවිල්ලා නහය තැවරනකොට සුවඳක් දැනෙනවා. එතකොට හරි සුවඳයි. කියලා අපි ඒකට බැඳෙනවා. ඊට අපි ඒක හොයන්න යනවා මේ කොහෙද මේ සෙන්ට් වර්ගයේ තියෙන්නේ කියලා ඒක අපි අහහා බලනවා. ඉතින් අන්න ක්ලේශ උපදින හැටි. දැන් එතනදී සිදුවෙන දේ දැක්කනම් මේ ගන්ධ කලාප ඇවිල්ලා තැවරිලා මේ හේතු ප්‍රත්‍ය වීමක් සිද්ධ වුණේ කියලා දැක්කනම් ඒක ඉදිරියට යන ස්වභාවය නැති වෙනවා. එහෙනම් ඒ දෙක නිසා යම් සංයෝජනයක් උපදීද ඒක දැනගන්නවා. මට මේක තමයි උනේ මේ. මගේ හිත වෙනස් වෙන්න හේතු උනේ මෙන්න මේකයි කියලා දැනගන්නවා. යම්සේ නූපන් සංයෝජනයක් ඉපැද්මක්. එහෙනම් මුලින් එහෙම එකක් තිබ්බේ නැහැ ස්පර්ශ වෙන්න ඉස්සර. දැන් මේක උනාට පස්සේනේ උනේ ඒකත් එයා දැනගන්නවා. යම්සේ උපන් සංයෝජනයගේ ප්‍රහාණයක් වේද එයාත් දැනගන්නවා. ඒක එහෙනම් දුරු වෙන හැටි. මේ හේතු ප්‍රත්‍ය ගැන පැහැදිලි කරගෙන දුරු වෙන හැටි දකිනවා. ඒ දුරු කරගන්න විදිහත් එයා නෝනින් දකිනවා. ඊළඟට ප්‍රහීන වූ සංයෝජනයගේ මතුමත්තේ නොයිපදමක් වේද එයාත් දැනගන්නවා. එහෙනම් ප්‍රහීන වෙච්ච එක ආය හටගන්නේ එයාගේ හිත පැහැදිලි ප්‍රවාසරයි කෙලස් නැහැ කියලා එයා තේරුම් ගන්නවා. ඊළඟට කාය ප්‍රසාදේ දනි. ඔන්න කය පිළිබඳව ඊළඟට ස්පර්ශ රූපේ දනි. එතකොට මේ කයේ තියෙන කයේ මේ ඉන්ද්‍රියේ තියෙන නෑ ඊළඟට ජීවහා ප්‍රසාදේ දැනගන්නවා රස රූප. එතකොට මේ දිවේ තියෙන මේ ජීවහා ප්‍රසාදයට තමයි මේ රස රූප තැවරෙන්නේ ඇවිල්ලා. මේ ආහාරවල තියෙන රස රූප තැවරෙනවා. ඒතර ඒ දෙක නිසා සංයෝජනයක් උපදිනවා. එසේ ඉපදුනා වූ මේ යම්සේ නූපන් සංයෝජනයගේ ඉපැද්මක් වේද ඒක දැනගන්නවා. එතකොට අපිට ආහාර ගන්න ඉස්සර කෙලෙසයක් තිබුණේ නැහැ. දැන් ආහාර ගත්තට පස්සේ ක්ලේශයක් උපදිනවා. එහෙනම් මේ ඉපදුනේ මොකක් හින්දාද කියලා දැනගන්නවා. ඊළඟට යම්සේ උපන් සංයෝජනගේ ප්‍රහාණයක් වේද. එතකොට යම් හටගත්ත ක්ලේශයක් තියෙනවා නම් ඒ ආහාරය නිසා එයා ඒකත් දැනගන්නවා. ඒක දැන් මගේ හිතේ නැහැ කියලා. ප්‍රහීන වූ සංයෝජනයාගේ මතුමත්තේ හට නොගැනීමක් වේද. එහෙනම් පහ වෙච්ච එකේ ආය හට ගැනීමක් නොවනවා නම් ඒ බවත් Taman නුවණින් දැනගන්නවා. Tamanගේ දැන් මේ ඉන්ද්‍රිය හරහා හිතේ තමයි මේ කෙලෙස් සහගත බව ඇති වෙන්නේ. ඊළඟට කය ප්‍රසාදය දැනගන්නවා ස්පර්ශ රූපේ. කය හැපෙන දේ. එතකොට කයේ තියෙන පැහැදිලි මේ ප්‍රසාදය කියලා කියන්නේ යමක් ස්පර්ශ වෙනකොට අපිට හුළඟ, සීතල, උණුසුම, තව කෙනෙක් අත ගන්නකොට ඇති වෙන මේ පහස මේ අපිට මේ කාය ප්‍රසාදයේ හින්දා තමයි දැනෙන්නේ. එතකොට මේ දෙක නිසා සංයෝජනයක් උපදිනවා. කැමැත්තක් ඇති වෙනවා. එතකොට ඒක එයා දැනගන්නවා. දැන් මට මේක නිසා තමයි මේ කැමැත්ත ඇති වුනේ. යම්සේ නෝපන් සංයෝජනයක් ඉපැද්මක් වේද. එහෙනම් මුලින් තිබ්බේ නැති සංයෝජනයක් එහෙම වෙනකොට ඇති වෙනවා නම් ඒකත් දැනගන්නවා. යම්සේ උපන් සංයෝජනයගේ ප්‍රහාණයක් වේද. හටගෙන තිබ්බ ක්ලේශයක් තුළ ප්‍රහාණයක් වෙනවා නම් ඒකත් දැනගන්නවා. යම්සේ ප්‍රහීන වූ සංයෝජනයගේ මතුමත්තේ හට නොගැනීමක් වේද ඒකත් දැනගන්නවා. එහෙනම් මේ විදිහට කාය ප්‍රසාදයේ පිළිබඳව දැනගන්නවා. ඊළඟට මනෝද්වාරය. ඔන්න මේ හිත ගැන කියන්නේ ඊළඟට මනෝ ප්‍රසාදය කියලා අපි කියන එතන අරමුණක් ස්පර්ශ වුණාම දැනගන්න පුළුවන් හැකියාව. එතකොට මනෝද්වාරය. ඊළඟට මේ ධර්මා ලම්බණය නැත්තම් ආරම්මණය. අරමුණ කියලා කියනවා. අරමුණනේ හිතේ ස්පර්ශ වෙන්නේ. ඒ දෙක නිසා යම් සංයෝජනයක් උපදීද ඒක දැනගන්නවා. යම්සේ නූපන් සංයෝජනයාගේ හට ගැනීමක් වේද ඒකත් දැනගන්නවා. යම්සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණයක් වේද එයත් දැනගන්නවා. ප්‍රහීන වූ සංයෝජනයාගේ මතුමත්තේ හට නොගැනීමක් වේද ඒකත් දැනගන්නවා. එහෙනම් ඔන්න දැන් අපි ආධ්‍යාත්මික ආයතන 6 බාහිර ආයතන 6 ෂඩ ආයතනම කතා කළා. චක්කු සෝත ගාන ජීවහා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම නැත්නම් අරමුණු.
ඒ ආයතන 6ත් ආයතන 6ට ගොදුරු වෙන ධර්මතා. එතකොට මේවා වෙන වෙනම තියෙන්නේ. ආයතන කිව්වා මේ රූප කිව්වත් ඒව ඔක්කොම සතර මහා ධාතු. ධාතු දන්නේ නැහැ. ධාතු එකයි කොහෙ තිබ්බත්. ඒවා ඇහැ කිව්වත් පඨවි ආපෝ තේජෝ වායෝ, රූප කිව්වත් පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට ඒවා දන්නේ නැහැ. මේ හිතින් තමයි මේ අපි කොටස් කරන්නේ. ඒ කොටස් කරලා තමයි ඒව තුළ අපි කැමැත්ත අකමැත්ත කැමැති අකමැති දෙකෙන් නැති මධ්‍යස්ථ භාවය අපි ඇති කරගන්නේ. ඒ තුළ තමයි අපි උපාදාන හදාගන්නේ. රූපේ උපාදාන, සංඥා උපාදාන, සංකාර විඥාන උපාදාන ස්කන්ධ හදාගන්නේ. ඒ තුළ තමයි භවය සකස් වෙන්නේ. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව කියන ගතිය සකස් කරගන්නේ. ඒතර ඒක නොවෙන්න තමයි මෙතන ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, කය අනිත්‍යයි, පහස අනිත්‍යයි, හිත අනිත්‍යයි, අරමුණු අනිත්‍යයි. එතකොට මේ අනිත්‍ය කියන අනිත්‍ය ඇහැකට අනිත්‍ය රූපයක් ගන්නකොට නිට්ටය රූපයක් කොහෙකවත් හම්බෙන්නේ නැහැ. එතකොට නිට්ටය රූපයක් හම්බෙන්නේ නැති වුණාට අපි නිට්ටයයි කරගන්නේ. අනිත්‍ය වශයෙන් භාවිතා නොවි භාවිතා වී නැති නිසා. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. දැන් අනිත්‍ය හමු වුණාට ඒක තේරුම් ගන්න බැරි අනිත්‍ය වශයෙන් භාවිතා වී නැති නිසා. අනිත්‍ය වශයෙන් භාවිතා වී නැති නිසා නිට්ටය භාවයක්මයි සිහියට නැගෙන්නේ. අනිත්‍ය වශයෙන් භාවිතා වෙලා නැති නිසා නිට්ටය භාවයක්මයි සිහියට නැගෙන්නේ. ඒතකොට අපේ හිතේ නැගෙන්නේ මේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා, අරමුණු තියෙනවා කියලාමනේ අපිට හිතෙන්නේ. එහෙනම් අනිත්‍ය වශයෙන් භාවිතා වෙලා නැහැ. දැන් අනිත්‍ය වශයෙන් භාවිතා කරන්න. එතකොට අන්න අයෝනිසෝ මනසිකාරය අයින් වෙලා යෝනිසෝ මනසිකාරය එතනට එනවා. අයෝනිසෝ මනසිකාරය අයින් වෙලා යෝනිසෝ මනසිකාරය අන්න එතෙන්ට එනවා. අන්න ඒක තමයි අපි මේ කරන්නේ. දැන් මම මේකට උදාහරණයක් කිව්වොත් එහෙම අපි හිතමු මේ දැන් අපිට හිතෙන්නේ වස්තුවක් තුළ ඒ වස්තුව තියෙනවා කියලා. නමුත් ඒක හේතුප්‍රත්‍යයෙන් සකස් වුණ බවක් අපිට පේන්නේ නැහැ. ඒක පේන්නේ නැත්තේ අර අනිත්‍ය විදිහට අපි වඩලා නැති හින්දා. ඒතර අනිත්‍ය තුළ නිට්ටය භාවයක් අපි පිළි අරගෙන ඉන්නවා. අර පිළිගත්ත දෘෂ්ටිය මත ඊට වඩා බරපතලයි. අන්න ඒ නිසා තමයි ඒ විදිහට පේන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙසේ තමාගේ ආයතන පිළිබඳවත් ඊළඟට මෙරමා කියන්නේ අනුන්ගේ ආයතන අපෙන් පරිබාහිර ආයතන ධර්මයන් ධම්මානුපස්සීව වෙසෙනවා. එහෙනම් තමා තුළ තිබ්බා බාහිරේ තිබ්බත් මේ ෂඩ ආයතනමයි ඒවා හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙනවා. ඒ හේතු ප්‍රත්‍ය නැති වෙනකොට ඒ මොහොතේම නැති වෙනවා. ඒ නිසා නිරුද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට මෙනෙහි කිරීමට කියනවා මේ ආයතනයන්ගේ ධම්මානුපස්සීව වාසය කරනවා කියලා ආයතන ධර්මයන් පිළිබඳව. ඒතර ආයතන ධර්මයන්ගේ හට ගැනීම නැතිවීම කියන ධර්මතා දෙකම හේතුඵල ධර්මයේ හැටියට ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එතකොට ඔහුට මේ ආයතන ධර්මයෝ ඇත. සතේ පුද්ගලයෙක් නැත. එහෙනම් ඇහැ කියලා ඉන්ද්‍රියක්, රූපය කියලා බාහිර වස්තුවක් ලෝකේ ඇති බවක් තියෙනවා. හැබැයි ඒවා තිබ්බට සත්ත්ව පුද්ගල කතාවක් නැහැ. සත්‍යයක් පුද්ගලයෙක් ආත්මයක් ඇත කියලා පිළිගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට කියා සිහිය නුවණ එළඹ සිටිනවා. ඒ නුවණ වැඩිම පිණිස සිහිය වැඩිම පිණිසම වෙනවා. එසේ වූ හෙතෙමේ තෘෂ්ණා නිස්සය දෘෂ්ටි නිශ්‍රය දෙකට හසු නොවේ. තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් මිදිලා හසු වෙන්නේ නැතුව ලෝක කිසි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පිළි නොගනිමින් ක්‍රියා කරනවා. එහෙනම් හේතුඵල ධර්මතාවයේ පිළිබඳව ඥානවත් වෙනවා. මෙන්න මේ විදිහට මහණෙනි මෙසේත් මහණතෙම ආයතන ධර්මයන්හි ධම්මානුපස්සීව වාසය කරනවා කියලා තථාගත බුදුරජාණන් වහන්සේ
වදාහරලා තියෙනවා. එතකොට අපි අද කතා කරේ මේ ආයතන පබ්බේ ගැන. ඉතින් මේ සරලව පැහැදිලි කළා. අපිට දැන් සාකච්ඡා කරන්න පුළුවන් මොනවා හරි සෝනහඳුරෝ තියෙනවා නම් ගැටලුව. පින්වතුන්ට මොන හරි ගැටලු තියෙනවා නම් මේ වෙලාවේ ප්‍රශ්න අහන්න පුළුවන්. අවසරයි හඳුරන්නේ. අර අපි අර සාමාන්‍යයෙන් හිතන්න ඩ්‍රයිව් කරනකොට හරි එහෙම නැත්නම් භාවනා වේදෙනට හරි අර අපිට එක එක අරමුණු එනවනේ. ඔව්. සමහරට ඩ්‍රයිව් කරනකොට අපි ඩ්‍රයිව් කරනකොට උදාහරණයක් විදිහට ඉස්සරහා පාර දිහා බලන් ගියාට තාම හරි ඔළුවට අරමුණු එනවනේ එක එක. ඔව්. පරණ දෙයක් කරකෝ කරට ගිහිල්ලා කරන්නේ මොකද්ද? ඒ වගේ අරමුණු. ඒ අරමුණු කොහෙන්ද හඳුරන්නේ? එහෙම මනට එන්නේ. ඒ මොන එක මොකක් හරි සෝස් එකකින් දෙන්නේ. දැන් අපිට දැන් ඔය වාහන එළවිල් වාහනයක් පැදවීම සම්බන්ධව අපි ඉගෙන ගන්න කාලෙදී හිත එක තැනක තියාගෙන ඒ වැඩේ කරන්න අපි තාම පුහුණු හින්දා උත්සාහ කරනවානේ ගොඩක් විට නේද? දැන් මේ පුරුදු වෙන අවස්ථාවේදී ඒ ගැනම තමයි අවධානය. බය තියෙනවා, මේ ඊළඟට අපි හැප්පෙයි කියලා තියෙනවා. නමුත් දැන් ඕක හොඳට හිතට මේ කියන්නේ ඒ වාහන පදවන එක අපිට හොඳට පළපුරුදු වුණාට පස්සේ ඊට පස්සේ ඒක සාමාන්‍ය වෙනවා. ඒතකොට අපිට මෙහෙ දැන් අපි සින්දුවක් අහනවාද ඒ වෙලාවට දැන් හිතේ තියෙනවනේ. ඒකට සවන් දීගෙන ඉන්නවා, ඉස්සරහා බලනවා, ඊළඟට දෙපැත්ත බලනවා කණ්ණාඩි වලින්. ඒතකොට ඔය ඔක්කොම දේවල් කර කර යන්න පුළුවන් කමත් එනවා. එතකොට මේ හිතේ ඉතින් මේ හිත කියලා කියන්නේ අපිට භාවිත වෙච්ච දේවල්, කරන්න තියෙන දේවල්, කරපු දේවල් ගැන අරමුණු පහළ වෙනවා. නමුත් දැන් නියම ක්‍රමය කියලා කියන්නේ ඒ රිය පදවනවා නම් ඒකට විතරයි අපිට අවධානයෙන් ඉන්න කියලා මේ ධර්මයේ තුල සතිපට්ඨානය කියලා කියන්නේ. නමුත් පාලපුරුද්ද තුල අර වගේ හිත විවිධ පැතිකඩ වලට යොමු කරන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම තමයි පුංචි වැරදීමක් තුල අනතුරක් වෙන්නත් පුළුවන්. එතකොට අපිට අර සිහිය කියන එක එතනදී නැති වෙලා අසිහිය බවට පත් වෙලා තියෙනවා. හඳුරන්නේ භාවනා කරද්දී වගේ විතක්ක ਵਿਚාර කියන්නේ ඒවමද? විතක්ක ਵਿਚාර කියලා කියන්නේ මේ දැන් ඒ සිතට නංවා ගන්න අරමුණනේ. දැන් විතක්ක කියලා කියන්නේ සිතට මොනවා හරි දැන් මහත්ය භාවනා කරන්න අපි හිතන්නකො ආනාපාන සතිය කියලා. නැත්තම් බුදුගුණ කියන්නකො. ඒ සිතට නංවා ගන්න එකට තමයි විතක්ක කියලා කියන්නේ. විචාර කියලා කියන්නේ ඒ අරමුණම අරගෙන මෙනෙහි කරන එකට. නැවත ඒකමයි. වෙනත් අරමුණකට සිත යොදවන්නේ නැහැ. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව. එතකොට අවසානයේ වෙන්නේ මොකද්ද? හිත එක අරමුණකටපත් වෙනවා. ඒක අරමුණ මොකද්ද? සමතය තුල ආනාපාන සතිය නම් ආනාපාන සතිය තුල. බුදු ගුණ නම් බුදු ගුණ මෙනෙහි කිරීම තුල. අනිත් අරමුණ වලට සිත යොදවන්නේ නැහැ. ඊළඟට ඇහැ කන දිව නාසය ශරීරය බාහිර අරමුණු වලට යොදවලා නැහැ. එතකොට චිත්ත ඒකාග්‍රතාවය තමයි මේ ධ්‍යානයේ අවසාන ප්‍රතිඵලය. ධ්‍යාන අංග කියලානේ කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන්නේ. ඒ වුණාට හඳුරන්නේ දැන් එනවා නේද? දැන් S2 වහගෙන භාවනා කරන try කරනකොට අපිට එක එක අරමුණු අපි හිතන අරමුණට අමතරව තව කොහෙන් හරි අරමුණු එනවනේ හඳුරන්නේ. එනවා. ඒක තමයි අරමුණ කියන්නේ. දැන් මේකට කැප වෙලා මේක කරන්න ඕන කියලා කාලයක්. දැන් එක පාරට අපි භාවනා කරන්න කියලා ලැහැත් වුණාට ඕක කරන්න බෑ. එතකොට මේ පළවෙනි දවසේ සමහර වෙලට අපි විනාඩි 10ක් භාවනා කරාට විනාඩියක් දෙකක් වෙන්න පුළුවන් අපේ හිත එකඟ වෙලා තියෙන වෙලාව. ඊටු විනාඩි 8ම හිත යනවා එහෙම. දැන් ඕන් ඊළඟට හෙට මොනවද කරන්න තියෙන්නේ? දැන් මේ දන්නේම නැහැ. අපි වාඩි වෙලා ඉන්නවා. එනකොට හිත ගිහිල්ලා අපි දන්නෙත් නැහැ හිත ගියා කියලා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ තමයි ඔන්න අපිට හිතෙන්නේ මම මේ භාවනානි කර හිටියේ. දැන් මේ වෙන එකක් කල්පනා වෙන්නේ කියලා දන්නෙත් එතකොට. ඒක ටික කාලයක් මේ ඊට පස්සේ ඕනකමින් වඩන්න ඕන. දැන් භාවනා කියලා කියන්නේ භාවිත කරනවා වඩනවා කියන එකනේ. දැන් අර ඉස්සල්ලා සමතය තුල හිත එකඟ කරන්න. දැන් විදර්ශනාව කරන්න සමතෙන් එකඟභාවයක් තියෙනවා නම් තමයි විදර්ශනාව කරන්නත් පහසු වෙන්නේ. එතකොට ඉස්සල්ලා පුරුදු කරන්න.
එක අරමුණක හිත තියාගෙන ඉන්න. එතකොට ඒකට සමතයට නොයෙකුත් දේවල් තියෙනවා. බුදු ගුණ මෙනෙහි කරන එක, දහම් ගුණ මෙනෙහි කරන එක, සංඝ ගුණ මෙනෙහි කරන එක, අසුභය මෙනෙහි කරන එක, මෛත්‍රිය වඩන එක, ආනාපාන සතිය, මොනවා හරි එකක් කසින භාවනා තියෙනවා. මේ ආදී මොනවා හරි කර්මස්ථානයක් අරගෙන ඒකම ඉන්න. එතකොට මහත්යන්ට ටික දවසක් එහෙම කරනකොට ඉස්සලා පළවෙනි දවසේ විනාඩි 5ක් කරේ, ඊළඟට දෙවෙනි දවසේ විනාඩි 7-8ක් 10ක් 15ක් එහෙම වැඩි කර කර ප්‍රමාණය කරගෙන යනකොට බලන්න ඕන වැඩි වෙලාවක් ඒ අරමුණේ ඉන්න පුළුවන්ද. එතකොට දැන් අපි S2 පියාගත්තාම බාහිර දේවල් පේන්නේ, කන ශබ්ද වලට අපි යොමු කරන්න යන්නේ. දැන් මුලින්ම භාවනා කරන්න ගියපුවම මේ අර ඇහෙන ශබ්ද ඇහෙනවා. අනිත් එක අපි භාවනාවට යොමු වුණාට පස්සේ තමයි නැති දේවලුත් එක්ක අපිට එන්නේ. මේ සාමාන්‍ය වෙලාවට ඇහෙන්නේ නැති ශබ්දත් ඇහෙනවා අපිට. එතකොට දේවල් මතක් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒකට ඉඩ දෙන්නේ නැතුව කොහොම හරි සිත එක ආරම්මණයක තියාගෙන ඉන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට මේක භාවිතා කිරීමෙන්, මේ ප්‍රගුණ කිරීමෙන්, බහුලීකృత කිරීමෙන්මයි එකඟ කරන්න පුළුවන්. වෙනත් ක්‍රමවේදයක් නැහැ. ඒතකොට කරනකොට තමයි තේරෙන්නේ කොච්චර අමාරුද කියලා. නිකන් වචනෙන් අපි කතා කරාට ක්‍රියාවෙන් කරනකොට, තමන්ට තමන් අවංක වෙලා කරනකොට තමයි ඒකේ අමාරුව දැනෙන්නේ. හාමුදුරනේ අර මේ හාමුදුර අර ආයතන 6ක් ගැන කිව්වනේ. ඔව්. ඉතින්ලා ඒක දැන් ඇහැට දෙයක් දැක්කම චක්කු මොහරි රූපයක් දැක්කම අපිට අරමුණක් හැදෙනවා. ඒ අරමුණ ඊට පස්සේ චක්කු විඥානය හරහා ඒක අපි ඒක ප්‍රොසෙස් කරනවා කියමුකෝ අපි. ඔව්. එතකොට දැන් හිතට එන ඔය අරමුණු දැන් අපිට ඇහැට දෙයක් ඉන්න අපි දන්නවා ඇහැට වදින රූපයකින් තමයි ඒ ඇහැට ඒ චක්කු විඥානය හැදෙන්නේ. ඔව්. මේ ඒතර අනිත් පහටත් හිමයි. එතකොට හිතට එන අරමුණු එන්නේ මොන සෝස් එකකින් හම්බුනේ? දැන් මොන ඒ කියන්නේ මොකක් හරි තියනවාද එහෙම අරමුණු එන්න? ඒ හිතට එන අරමුණු කොහේ තිබිලා මෙහෙමයි. දැන් කොහේකවත් දැන් තියනවා කියලා කියන්නේ මහත්තයා දැන් කල් තියා අපිට දැන් භාවිතා වුණ ආකාරයක් තියෙනවනේ. දැන් පුංචි කාලේ පොඩි ළමයාට දෙයක් හැපුණට අරමුණක් පහළ වෙන්නේ නැත්තේ ඇයි? එයාට පහළ වෙන්න අරමුණු එයාගේ මනසේ තැම්පත් වෙලා නැහැ නේද? එහෙමයි. තැම්පත් වෙලා නැහැ. එහෙනම් දැන් ළමයාට පොඩි ළමයෙකුට අපි උගන්වනවා භාවිතා කරනවා කියලා කියන්නේ මොකද්ද? එයාට අරමුණු හිතට දෙනවා. ඔයා බත් කන්නේ මෙහෙමයි, නැගිටින්නේ මෙහෙමයි, වැසිකිලි කැසිකිලි යන්නේ මෙහෙමයි, සුද්ධ පවිත්‍ර වෙන්නේ මෙහෙමයි, ඉගෙන ගන්න මෙහෙමයි, අම්මා මෙහෙමයි, තාත්තා මෙහෙමයි, සහෝදරයා මෙහෙමයි, අපේ ගම, අපේ නෑදෑයෝ ආදි වශයෙන් අපේ අරමුණු එයාට භාවිතා කරලා දෙනවා. ඊට පස්සේ ඒ අනුව දැන් ඇහැ රූප හමු වෙනවා වගේ, කන ශබ්ද හමු වෙනවා වගේ හමු වෙනකොට ඒ හරහා අපිට විඥාන පහළ වෙනවා. ඒක තමයි සිත කියන්නේ. සිත කියලා කොහෙකවත් තියෙන දෙයක් නෙමෙයි. මේ මොහොතට තමයි හිත පහළ වෙන්නේ. එන අරමුණු ටික තමයි හාමුදුරනේ. එතකොට අපි try කරන්න ඕනේ ඒවත් එක්ක මේ ගැටෙන්න තියෙන. ඒක උත්සාහ කරන්න ඕනේ මේක මේ හේතු, ඒ කියන්නේ අරමුණ නැති කරන්න නෙමෙයි. ඉන්ද්‍රිය తీරවනම් අරමුණු අනිවාර්යෙන් පහළ වෙනවා. ඒ අරමුණු පහළ වෙන්නේ මෙන්න මේ ක්‍රමය හරහා. මෙන්න මේ හේතු ප්‍රත්‍ය වීම හරහා. ඒ පහළ වෙන අරමුණ පහළ වෙලා නිරුද්ධ වෙලා යනවා. නොපවතිනවා කියන අදහස තමයි මෙතනදී අපි ගන්න ඕනේ. කියන්නේ හේතුඵල නිරෝධය කියන අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අවබෝධ කරන්න කියලා. එතකොට තමයි අර නූපන්න ආශ්‍රවය නූපද වෙන්නේ, උපන්න ආශ්‍රවය දුරු වෙන්නේ. ඊළඟට හට නොගෙන තියෙන අවබෝධය හට ගන්නෙත් ඊළඟට අපේ මේ කෙලෙස් සහගත බව දුරු කරගන්න පුළුවන් වෙන්නේ. ප්‍රශ්න ඉතාම හොඳයි. මටත් ටිකක් එකතු කරන්න පුළුවන්. දැන් අපි කම්පියුටරේට දත්ත කවල තිබ්බොත් නේද දත්ත අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් හරි මොනවා හරි කරන්න කියලා අපි දෙන කමාන්ඩ් එකට වැඩ කරන්නේ ඒකට අපි කියන්නේ කම්පියුටරේට දත්ත කවල තිබ්බොත් නේද? ඊට අනුව තමයි මේ දෙක වැඩේ කෙරෙන්නේ. අනේතර තමයි හැමදේම මට පැහැදිලිකම තියෙන්නේ. දැන් අර අතන කරවන්නෙක් ඉන්නවනේ.
දැන් මෙතනදී මනට අරමුණු එන්න විදිය අපිට ඕන විදියට නෙමෙයි එන්නේ. නෑ අපි හිතට භාවිත කරපු හේතුවට ඵලය තමයි වෙන්නේ උතන. දැන් හාමුදුරු මුලින්දම පැහැදිලි කරලා දැන් මහත්තයෙකුනේ සෝල්ස් එක විදිහට දැන් ඇත්තටම අපි දැන් තවම දකින්නේ මේ අමලක් තියෙනවා ඇහැ තියෙනවා දැන් මේ බණ දේශනාවේ නිතර දිගටම පැහැදිලි කරන්නේ තියෙන මලක් කියලා ගන්න බැරි බව. හරි කෙසේ වෙතත් හිතට අරමුණු පහළ වෙන්නේ භාවිත කරපු විදිය අනුව. දැන් මෙතන මේ භාවිත කරපු හේතු කරපු විදිය තමයි ඵලෙ එන්නේ. ඒ කියන්නේ ඒක ස්ටෝර් වෙලා නැත්තම් ස්ථීර වශයෙන් ඒකක් තියෙනවා කියන තැනට නෙමෙයි බුදුදහම විස්තර කරන්නේ. මේ හාමුදුරු දිගට පැහැදිලි කරන්නා ඒක. උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝත් අපි කාටත් පැහැදිලි කරලා තියෙන්නේ මේ විදිහ තමයි. ඒ කියන්නේ මේ යමක් එතන ස්ථීරව තියෙනවා කියන තැන නෙමෙයි එන්නේ. අනිත් හේතු යෙදෙනකොට ඒක නැගිටින විදිය. හැබැයි ඒ හේතු නිරුද්ධ වෙනවා. නිරුද්ධ වීමේ නොදැකීමේ හේතුවේ ඵලයකට තමයි මේක වෙන්නේ. එතකොට අන්නර හේතු නැති කිරීම තමයි ඵල නිරෝධයට කියන එක අවබෝධයෙන් තමයි කරන්න තියෙන්නේ. එතකොට මම කියන්න උත්සාහ කරන්නේ දැන් හාමුදුරුවෝ දුන්න උදාහරණ දැන් පොඩි කාලේ දරුවෙක් ඉපදිලා ඊට පස්සේ දැන් භාවිත කරනවා කියුනේ මේ ජීවිතේට අවශ්‍ය දේවල් මේ අම්මා කියන්නේ මෙන්න මේ විදිහේ කෙනෙක්. ඒතකොට දරුවගේ තාත්තා කියන්නේ මේ වගේ කෙනෙක්. මේ ඉන්නේ අක්කා අයියා. මේ චිත්‍රෙත් එක්කලා හිතට භාවිත කරනවා කන බොන විදිය. ඒතර අර සත්‍යයට හේතු කරනවා. ඒතර දැන් පිඟාන කියන එක මේක තමයි පුතාගේ පිඟාන කියලා කීවට හිතේ පිඟානක් නැහැනේ. හිතට සිතිවිල්ල. නමුත් ඒ වෙලාවේ හේතුවක් කරනවා. ඒකට හේතුවක් කරා ඒක ඉතින් ඉවරයි. නැවත පිඟාන දකින්නකොට තමයි අර හේතුවට නැගිටින්න පුළුවන් වෙන්නේ. මේක මගේ පිඟාන කියලා. ඒතර කාරණා මම කියන්න උත්සාහ කරන්නේ ඒතර අර හිතේ අරක ස්ථීරව තියෙන එකක් වෙන්නේ නැහැ. හැබැයි මේ දේවල් ක්‍රියාත්මක වීමේදී අර අනුසය ධර්ම කියලා බුදුදහමේ පැහැදිලි බුදුහාම දේශනා කළා තියෙනවා ධර්මතා 7ක්. ජීවිතයක් නෑ අර ජීවිතයක් වුණත් එය මතුවන්න පුළුවන් විදිහට හේතු වෙනවා කියලා. ඒ කියන්නේ මම කියන ගතිය නැත්නම් රාගය ඇති කරන ගතිය, දේශය ඇති කරන ගතිය මේ ආදී අනුස ධර්ම 7ක් තියෙනවා. මේ ජීවිතේ මේ කය සපුරා නැති වෙලා ගියා වෙන උපතකදී උනත් කර්ම භාවිත වෙනකොට අර මේ ජීවිතේ ඒක නැති නොකරපු හේතුවට ඒකට කියනවා අවිද්‍යාව කියලානේ. නැති නොකරපු හේතුවට ඵලය විදියට ආයෙ එකතු වෙනවා මම කියන ගතිය. ඒ කියන්නේ පෙර භාවිත කරලා තියෙන මේ දත්ත ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ සමහර ඔය මේ අපි ඔය සම පොඩි ළමයි එහෙම කියන්නේ ඊට කලින් ආත්මයම කියන්නේත් ඔය විදිහට අන්න ඔය අනුශගත වෙලා තියෙන හේතු පෙර ජීවිතය ගැන තියෙනවා. ඒ කියන්නේ දැන් ආශ්‍රව කියන ඒවා මහත්තයා දැන් තිරිසන් සත්ත්ව තුල ගත්තාම දැන් එයා දැන් බල්ලා කියනකොට ඒ බලු ගතියටම තමයි එයා මේ වෙලා තියෙන්නේ. දැන් මනුස්සයා කියනකොට මනුස්සයා ළඟ බලු ගතියක් තියෙනවා. කරක් ගතියක් තියෙනවා. ඊළඟට අනිත් සියලු සත්ත්වයන්ගේ ඒවා තියෙනවා. ඒ ජීවිතවල ඉපදෙච්ච ඒවට හේතු යෙදුනොත් අරව මතුවලා එනවා. ඒකනේ මිනිහා අඳුරන්න බැරි. දැන් කොටියා කියනකොට අඳුර ගන්න පුළුවන්. බල්ලා කියනකොට අඳුරගත්තා. මොකද උගේ බලු ගතිය මතුවලා පේනවා. නමුත් මිනිහාගේ ඔය ඔක්කොම ටික හැංගවිලා තියෙනවා. එහෙනම් මිනිහා ලේසියකට අඳුර ගන්න බෑ. ගොඩාක් ඇසුරු කරන්න ඕනේ. මේ එකට මේ ඉඳලා කිසි ලෙසකින් අඳුර ගන්න බෑ. දැන් ඒතරම්දේ දැන් ඔය මේ දැන් අපි රහත් වෙනවා රහත් ඵලයට එනකොට ඒ අරමුණුත් එක්ක තියෙන දැන් ඒ අරමුණු දැන් මට පැහැදිලි අර ඇස් වලින් ඇහැ සහ අපේ අනිත් ආයතන වලින් එනකොට එන විඥානේ මොකද්ද නිරෝධය කරන්න ඕනේ කියලා. එතකොට දැන් ඒ විදිහටමද ඔය මනට එන අරමුණු වල මනට අරමුණු එනවනේ හැමදෙරේ බුදුහාමුදුරන්ටත් ඔය මනට අරමුණු එනවා. ඒවත් එක්ක අර පටිච්ච වීම නැති වෙන එකම තමයි වෙන්නේ මේ. ඔව් එතනදී ඒ අරමුණක් එන බව දකිනවා. දැන් ඒ කියන්නේ ඒ සිද්ධාන්තයම මහත්ය ජීවිතේ බවට පත් වෙලා තියෙන්නේ රහත් වුණාට පස්සේ. ඒ කියන්නේ දැන් අපිට දැන් අසිහිය ජීවිතේනේ. උන්වහන්සේලාට සිහිය ජීවිතේ බවට පත් වෙලා තියෙන්නේ. මේ සාමාන්‍ය සියලු ක්‍රියාකාරකම් සිහිය තුළ කෙරෙන්නේ. මේ හේතුඵල වෙන විදිහ මේවා ගැටෙනවා, හමු වෙනවා, නිරුද්ධ වෙනවා කියන එක ඒ විදිහටම උන්වහන්සේලාට පේනවා. දැන් අපි මේක අමුතුවෙන් යොදා ගන්න වෙලා තියෙනවානේ. අපිට ඒක එහෙම නෙමෙයිනේ. අපිට ඒ දෙන්නේ ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා. ඒතර මේ දෙකෙන් පහළ වෙන විඥානයත් අපි පිළිගන්නවා තියෙනවා කියලා. නමුත් දැන් තිබ්බනම් ඒවා තියෙන්න එපා. දැන් අපි
දැන් අපි හිතන්නකෝ දැන් කය මුල් කරගෙන පහසක් ලැබුවා. ඒ පහස කියන එක තිබ්බනම් ආය අපිට විඳින්න ඕනේ නැහැ නේද? ඈ එතකොට අපිට ඒක නොපවතින නිසාම තමයි අයත් අපි ආස්වාදනයේ බලාපොරොත්තු වෙන්නේ. ඇහෙනුත් එහෙමයි, කනෙනුත් එහෙමයි. ඒ ශබ්දයට, ඒ රූපයට ආය අපි ප්‍රිය කරන්නේ අරක නොපවතින නිසාමයි. හැබැයි ඒක නොපවතිනවා කියලා දැකලා අවබෝධ කරගත්ත කෙනාට සැහැීමකටපත් වෙන්න පුළුවන් මේ අවබෝධය තුළ. ඒක නොදන්නා කෙනා නැවත නැවතත් ඒකම හොයනවා. ඊළඟට ඒකේ අන්තයට ගියපු කෙනා තමයි අර තිරිසම්පල උපතට යන්නේ. දැන් පළඟැටියා රූපකාමයේ මත් වුණාට පස්සේ පළඟැටියා වෙනවා කියලා කියන්නේ. එතකොට පළඟැටියා කියන සතාට දැන් එයාට දන්නේ මේ පහන් එළියට පැන්නට පස්සේ පිච්චෙනවා කියලා. එයාට එනකොට ඒක සතුටක්. අන්න හීන වෙලා බුද්ධියේ හීන වෙලා. එතකොට ඒක මනුස්ස ජීවිතේදී තේරුම් ගන්න ඕන අපි මේවා පස්සේ ඕන්ට වඩා හඹා ගියොත් ඔන්න අර මරණාසන්න අවස්ථාවේ අර ගතියක් මතු වුණොත් එහෙම අපි තිරිසම්පල උපතකටපත් වෙනවා. අර වගේ මන්ද මානසිකත්වයක් තියෙන ජීවිතවලටපත් වෙනවා. ඉස්සෙල්ලා හාමුදුරුවෝ කිව්ව විදිහට දැන් මේ ප්‍රේමානන්ද හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කිව්ව විදිහට අර අපි තිබිච්ච නැති දෙයක් තමයි තියෙන්නේ. ඒක එතනම නිරුද්ධ වෙලා කියලා කිව්වේ මේ ඒකද ශුන්‍යතාවය කියලා කියන්නේ. ශුන්‍යතාවය කියන්නේ යමක් තියෙනවා කියන බවින් ශූන්‍යයි නේද? ආත්මීය බවින් ශූන්‍ය. දැන් මෙහෙමයි මහත්තයා. දැන් ඔන්න මම දැන් මහත්තයාට කිව්වොත් මෙහෙම දැන් අපි ඔන්න මෑටයක් හරි මොකක් හරි එකක් පසට දානවා. හොඳද? එතකොට හිරු එළිය, ජලය, පසෙහි පොහොර, අර ඇටයෙහි පැලයක් ඇති කරන හැකියාව. වාතය. මේවා සියල්ල පාවිච්චි වෙලා. ඒ කියන්නේ නැති වෙලා. හොඳද? පාවිච්චි වෙලා පැලයක් හටගන්න. එතකොට පැලයක් එනකොට අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ කොහොමද පැලයක් ඇති වෙන්නේ? දැන් කාලයක් මේක තිබ්බොත් මොන දැනගන්න පුළුවන් දැන් පස නිසරු වෙලා. ඒ කියන්නේ කොච්චර එහි තිබෙන දේවල් අන්පරිද්දකටපත් වෙලාද අර මේ කරල් නැවත වීහරි මොනවා හරි ඇතුලේ. ඒ වගේ දැන් අපි හිතමු කෙනෙක් ගිනි කූරක් ගැහුවොත් අපි අහනවා කොහෙන්ද මේක ඇති උනේ මේ ෆ්ලේම් මේ දැල්ල. එතකොට කියන්න වෙන්නේ මේ ඔක්සිජන් දහනය වුණා. ඒ කියන්නේ ඔක්සිජන් අරකට කියන්නේ නෙවෙයි දහනය වුණා. එතකොට පහන් තිරේ හැරි ගිනි කූරේ අර දැවටි කොටසක් දහනය වුණා. පාවිච්චි වුණා. හේතුව නිරුද්ධ වෙලා ඵලය ඇති වුණා කියන එකේ හේතුවද ශුන්‍ය වෙනවා කියන එක. එතකොට දැන් එතකොට අර ඒවා අර හේතු නිසා හේතු වැයවීමෙන් ඵලය. හැබැයි හේතු නැති වෙනවා ඵලයක් නැති වෙනවා. එතකොට අන්න එතෙන්දී අර තියෙනවා කියන දෙයක් කියන්න බැරි ශූන්‍යයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ හේතු නසාගෙනම තමයි ඵලය උපදින්නේ. ඒක නසාගෙන ඵලය උපදින්නේ ඊට පස්සේ ඵලය කියන එක මහත්තයා අර හේතු වලින් තමයි හටගත්තේ. ඒ නිසා ඒක දැන් නැවත මේ ඒක නිරුද්ධයි කියලා නොදැක්කොත් මේක හේතුවක් බවට පත් වෙන්නේ. දැන් නිරුද්ධයි කියලා දකින්න එක කියන තව වචනයක් තමයි ශුන්‍ය කියන එක. පැහැදිලි. තව අදහසක් ඉන්නේ දැල්ල එක දැල්ලකින් නිමා වුණොත් තව දැල්ලක් ඇති කරන්නේ නැහනේ. එහෙම. එතකොට තව දැල්ලක් ඇති කරන එක තමයි තණ්හා උපාදාන වෙනවා කියන්නේ. ඒ කියන්නේ දැන් ඔය ශුන්‍යයි කියන වචනේ මහත්තයා සමහර තැනකදී අපි කියපුවාම ඒක යොදා ගන්නවා ඒ කියන්නේ තිබුණ දෙයක නැති බවක් ගැන. නමුත් මොළේ ඉඳලම තිබිලා නැහැ. හේතු නිසා හටගත්ත දෙයක නිරුද්ධය තමයි කියන්නේ. එතකොට ඒ නිසා තමයි හේතුන් නිසා හටගත්ත දේ නොපවතිනවා කියලා කියන්නේ. එතකොට ඒ ශුන්‍ය කියන වචනේ සහ නිරෝධය අනාත්මය කියන්නේ ඔක්කොම එක සමාන වචන. මම අහලා තිනා හම්දුනේ මම දන්නේ මේක හරියද කියලා මේ ආස්වාදයේ තියෙන ශුන්‍ය බව ආස්වාදයේ අසාර ඒක ශුන්‍ය මම අහලා තියෙනවා ඒක මම දන්නේ. ඔව් ඒ ආස්වාදයේ කියන එකේ නොපවතීම කියන එකනේ ශුන්‍යයි කියලා කියන්නේ. ඒක චක්කු ඇහෙන් හරි කනෙන් හරි දිවෙන් හරි නහයෙන් හරි කයෙන් හරි හිතෙන් හරි නේ. ඕනෑම එකකින් හරි. ඒක හරි. හොඳයි හම්දුනේ. බොහොම පිං. ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඇහෙනවද? ඔව් ඇහෙනවා කියන්න. ඔව් පොඩි දෙයක් ඉක්මනට මේ කරක් වෙලා හින්දා දැන් දැන් අපි තේරුම් කරපු දෙක හොඳට තේරුණා දැන් මේ බාහිර ආයතනය ආධ්‍යාත්මික ආයතන එකතු වෙලා දැන් රූප හැදෙනවානේ රූප ධර්ම
ඔව්. ඒ වෙලාවෙම නාම ධර්මත් හැදෙනවා නේද හම්බුනේ දැන් එහෙම අනිවාර්යයෙන්. ආවම වේදනාවක් කැමැත්තක් වටේ ඒවත් ඔව්. මේ නාම ධර්ම කියන්නේ හැදෙනවා. ඔය ඒ දෙකේ ප්‍රතිඵලයක් හැටියට නේද විඥාණය හටගන්නේ ඊපස්සේ ඔව්. එතකොට දැන් මෙතනදී අපි කියනවා නාම රූප දෙකෙන් තමයි විඥාණය හටගන්නේ කියලා. ඔව්. ඊට පස්සේ පටිච්චසමුප්පාදයට ආවම කියනවා නේද විඥාන පස්ස නාම රූප කියලා. ඔව් විඥාන පත්‍ය පච්චා නාම රූප කියලා. නාම එතකොට රූප ඒක අනිත් පැත්තට කියන එක මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද කියලා. දැන් මෙතනින් නාම රූප වලින් විඥානය හට ගන්නවා කියනවා අනිත් පැත්තට විඥාණයෙන් නාම රූප හට ගන්නවා කියලා කියනවනේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේ පටිච්චසමුපාදයේ දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානම් විඥාන පත්‍ය නාම රූපං නාම රූප කියනවා. නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාස සම්භවಂತಿ. එතකොට ඒක කියන්නේ හැදෙන විදිය. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ජාති ජරා ව්‍යාධි මරණ කියන අවස්ථාව ගැනනේ අවසානට කියන්නේ. එතකොට මේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා හැදෙන විදිය. ඊට පස්සේ අනිත් පැත්තට කියන්නේ දැන් නිරෝධයෙන් දැන් අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර නිරෝධයෙන් අවිද්‍යා නිරෝධය. ඒ කියන්නේ විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය. දැන් විඥාන පත්‍ය නාම රූපන්නේ කිව්වේ. ඔව්. නාම රූප නිරෝධයෙන් විඥානය නිරෝධ වෙනවා. ඒ කියන්නේ ඒක දැන් අර ඔය සූත්‍රයේ සඳහන් වෙලා තියෙන තැන දෙපැත්තටම තියෙනවා. මෙතන ඒක ප්‍රත්‍ය වෙන හැටි. ප්‍රත්‍ය ගැන කතා කරන්නේ. අර අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා සංස්කාර. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප. ඒතර නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය. විඥාන නිරෝධයෙන් සලආයතන නිරෝධය. අන්නේ නිරෝධ වුණාම ඊට පස්සේ අවසානට කියන අවිද්‍යාව තමයි අර ආපහු මුලට එන්නේ. එතකොට අවිද්‍යා නිරෝධය. අවිද්‍යා නිරෝධය වුණා කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ නිරුද්ධ වුණා කියන එකයි. මට පොඩ්ඩක් හිතන නිකන් තාම නිකන් දැන් අර අවසානයේදී දැන් හිතක්නේ මේ මොකද්ද මේ ප්‍රතිස්පන්දනය කියන්නේ මේ මරණ මොහොතේදී ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ ඒ විඥාණයෙන් නේද ප්‍රතිසන්දියක් ඇති වෙනවා. ඔව් හරි. දැන් ඒක ප්‍රත්‍ය වෙලා තමයි දැන් අර කියන පිළිවෙලට එතනදී අර මේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන පිළිවෙලට නෙවෙයිනේ දැන් මරණාසන්න අවස්ථාවේදී මේ කර්ම නිමිත්ත ගති නිමිත්ත පහළ වෙලා අවසාන චුතිසිත පහළ වෙන්නේ. ඒතරද විඥානය තමයි මූලික වෙන්නේ. මේ එතන අර පටිසමුප්පාදයේ යෙදෙන විදිහම නෙවෙයි මේ මරණාසන්න අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. දර මේ විඥානය කියන සිත තමයි එතන මේ එතන නිරුද්ධ වෙනකොට ඊළඟ තැනක හටගන්නේ. මේ විඥානය නිරුද්ධ වෙනකොට ඊළඟට ආයෙත් තැනක නාම රූප දෙකන්නේ හටගන්නේ. ඒතර විඥාන පත්‍ය නාම රූපං කිව්වේ. ඔව්. ඊට පස්සේ තමයි දැන් යාර දැන් කොහේ ගිහිල්ලා මිනිස්සෙක් හැටියට කුසක් ඇතුලේ පට ගන්නකොට අර විඥානේ නේද එතන ගිහිල්ලා ආයි නාම රූප ටිකක් බැසගන්නේ අපව විඥානය. ඔව් ඒ විඥානේ නාම රූප ඒ විඥාණයෙන් තමයි ආය නාම රූප දෙකක් ඇටියට එතන හට ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අර චූටිම නිකන් මේ මොකද කියන්නේ කලලේ කාලෙදිම නාමයක් රූපයක් තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් එතන කියනවනේ කාය දසක භාව දසක වස්තු දසක කියලා. කියන්නේ මුළු කාය දසකය කියලා කියන්නේ මුළු දැන් අපිට ඇහැටවත් පේන්නේ නැහැනේ දැන් ඔය විද්‍යාවේද කියන්නේ දැන් සුක්‍රාණුයි ඩිම්බයි දෙක එකතු වුණාම යුක්තාණුව. එතකොට ඒ ඊටාම ඇහැටවත් පේන්නේ අන්වීක්ෂකින් වගේ බලනකොට තමයි ඒ පේන මට්ටම කියන්නේ ඊතරම් සියුම් අවස්ථාව. ඒ තරම් සියුම් අවස්ථාව තුලත් අර කාය දසක භාව දසක වස්තු දසක තියෙනවා. කාය දසක කියලා කිව්වේ මුළු කය ඇති කරන්න තියෙන හේතු ටික එතන තියෙනවා. ඊළඟට භාව දසකය කියලා කියන්නේ හෘද රූපය ඇති කරන්න තියෙන හේතු ටික එතන තියෙනවා. භාව දසකය මේ කාය දසක භාව දසක
භවදස කියලා කිව්වේ ස්ත්‍රී භාවයේද දෙන්නේ පුරුෂ භාවයේද දෙන්නේ. මේ ඔව් ඊළඟට හර්ද රූපය. වස්තු දසකයේ කිව්වේ. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කාය ප්‍රසාදේ. ඊළඟට ඒ කියන්නේ දසක 10 කියලා කියන්නේ. එහෙම මේ නොපෙනෙන ඊටාම සිවුම් අවස්ථාව තුලත් අර නාම රූප ටික තියෙනවා. ඒතර එතෙන්ට තමයි අර ඒ පැය ගානක්ද පැය 48ක්ද කොහොද කියන්නේ නේ විද්‍යාවේ. ඒ ඇතුළත මේ කර්ම විඥානේ පැමිණීම වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක මූඩ ගර්භයක්. ඒ කියන්නේ මස් වැදල්ලක් විතරයි. ඒකට සත්‍ය කියන්නේ ඒ කාලය ඇතුළත ඒතර සංසේචනය වුණාට පස්සේ තමයි අපි ජීවියා කියන්නේ. කතා කියලා කියන්නේ. ඒක මනුස්ස රූප මනුස්ස කාලයක නම් මනුස්සයානේ. ඒ වගේ සත්ත්ව තුල නම් සත්වයා කියලා කියන්නේ එතකොටයි. ඥාන එක තුනට පස්සේ ඔන්න නාම රූප විඥාන පච්චා නාම රූප. ඒතර නාම රූප පච්චා සලආයතන එන ආයතන හයත් ඒකෙන් පිහිටලා තියෙනවනේ. මෙතන වෙලාවෙ පිහිටනවා කියන්නේ. තියෙනවා හැබැයි ප්‍රකට නැහැ. يعني ඉතාම සියුම්ම ඒව ලකුණු වෙලා තියෙනවා. ඉතාම සියුම්. ඒ කියන්නේ ඇහැකටවත් පේන්නේ නැහැ. සමහර වෙලාවට ඔය කියන්නේ අන්වීක්ෂකින්වත් නොපෙනෙන තරමට දැන් බුදුහාමුදුරු නුවණින් දැකලා තමයි ඒව කිව්වේ. දැන් විද්‍යාවේදී මේ ඒක මොනවා හරි මේ වලට හොයාගන්න පුළුවන් ක්‍රමයක් ඇති. නම සමහර වෙලාවට ඒක ඊට වැඩි විකාශනය වුණාට පස්සේ තමයි දැනගන්න පුළුවන්. ඔය ටික වැඩුණාට පස්සේ. හොඳයි හාමිනේ බොහොම පිං. එහෙනම් අපි අදට ධර්ම සාකච්ඡාව මෙතන නිමා කරනවා. ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සපයන්න පුළුවන් වුණා. මේ වෙලාවේදී අපි ගෞරවනීය හිමානන්ද පඬිත් හාමුදුරන් වහන්සේටත් ඒ වගේම වජිරවංශ පඬිත් හාමුදුරන් වහන්සේටත් සියලු දෙනා වෙනුවෙන් නිදුක් නිරෝගී භාව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අපි දායක පින්වතුන් සියලු දෙනාටම ධර්ම සාකච්ඡාව සම්බන්ධ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. මේ ශ්‍රවණය කරන්නා වූ ධර්මය තමන්ගේ ජීවිතයට වහවා වඩාගෙන තමන්ගේ ධර්මානුකූල ජීවිතය භාවනා වශයෙන් වඩාගෙන ධර්මය වහා අවබෝධ කරගෙන නිවන අවබෝධ කරගන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න හාමුදුරන් වහන්සේලා ආශිර්වාද කරනවා.